ආදරණීය දරුවනේ ජීවිද්‍යාව පස්වන ඒකකේ දෙවන පාඩම් මාලාව සමගයි ඔබ මේ එක්වන්නේ. ඒ තමයි ජීවින්ගේ පෝෂණය. දැන් ජීවින්ගේ පෝෂණයට අපි පළමු පරිච්ඡේදය තුලදී සාකච්ඡා කළා සතුන්ගේ විවිධ පෝෂණ ක්‍රම, විෂම පෝෂී පෝෂණ විලාසයන් පිළිබඳව. ඊට පස්සේ අපි දෙවන පරිච්ඡේදය තුලදී සාකච්ඡා කළේ විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධති ආහාර මාර්ගයට සම්බන්ධව ආමාශය දක්වා තුන්වන පරිච්ඡේදය තුල ශුද්‍රාන්ත්‍රය පිළිබඳව ශුද්‍රාන්ත්‍රය තුල සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය අවශෝෂණ ක්‍රියාවලිය ඒ වගේම මහාන්ත්‍රය දක්වා විශේෂ කාරණා සාකච්ඡා කළා. අද අපි කතා කරන්නේ හතරවෙනි පරිච්ඡේදය. මේ පාඩමේම හතරවෙනි පරිච්ඡේදය තමයි සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි දෙකක් වන අග්න්‍යාශය සහ අක්මාව පිළිබඳව. ඒ වගේම ජීර්ණ ක්‍රියාවලිය යාමනය වන ආකාරය පිළිබඳව තමයි මේ පරිච්ඡේදය තුලදී ඔබට දැනුම ලබා දෙන්න සූදානම් වෙන්නේ. එhmenan අපි පාඩමට යොමු වෙමු. අග්න්‍යාශය බලන්න. අපි මුලින්ම සාකච්ඡා කරන්නේ අග්න්‍යාශය පිළිබඳව. දැන් අග්න්‍යාශය කියන්නේ මෙන්න මේ ව්‍යුහයට. ඊටම පැහැදිලි රූපයක් දරුවන්ට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු අග්න්‍යාශය පිළිබඳ මූලික સિદ્ધාන්තමය කරුණු මොනවද කියලා. දරුවනේ අග්න්‍යාශය කියලා කියන්නේ ලා අලු පැහැති ග්‍රන්ථියක්. ලා අලු පැහැති ග්‍රන්ථියක් විදිහටයි අපි අග්න්‍යාශය අපිට දකින්න ලැබෙන්නේ ස්වභාවිකව ලා අලු පැහැති ග්‍රන්ථියක් විදිහට. මේ ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයකින් සමන්විතයි. පළලින් වැඩි හිසක් තියෙනවා. මධ්‍ය ප්‍රදේශය අපි දේහය කියලා හඳුන්වනවා. ඒ වගේම පටු වලිගයකින් සමන්විතයි. දැන් කලින් රූපයත් එක්ක අපි අධ්‍යයනය කරමු. බලන්න. දැන් මේ තමයි වලිගය. මේක අපි නම් කරගමු. මේ තමයි දරුවෝ වලිගය. බොඩි කියලා මෙතන දක්වලා තියෙන්නේ මේ දේහයට අදාළ ප්‍රදේශය. මධ්‍ය ප්‍රදේශය තමයි දේහය. මෙන්න හෙඩ් ඒ කියන්නේ හිස. මෙන්න හිස ප්‍රදේශය. මේ ටික හිස, මේ දේහය සහ පටු වලිගයකින් සමන්විතයි. ප්‍රධාන කොටස් තුනක් එතකොට තියෙනවා අග්න්‍යාශයේ. හිසක් තියෙනවා, පළල් හිසක් ඇත්තටම. පළල් හිසක් තියෙනවා, දේහයක් තියෙනවා සහ අවසාන වශයෙන් පටු වලිගයක් දකින්න පුළුවන්. පටු වලිගයක් දකින්න පුළුවන්. එමනම් අග්න්‍යාශය කියන්නේ ලා අලු පැහැති ග්‍රන්ථියක්. පළවෙනි කාරණාව ව්‍යුහයට අදාළව අපි මේ දේවල් ටික සඳහන් කරන්නේ. අග්න්‍යාශයේ පටකීය ව්‍යුහයට අදාළව. එහි දෙවෙනි කාරණාව තමයි පළල් හිසක් තියෙනවා, දේහයක් තියෙනවා, පටු වලිගයක් තියෙනවා. පටු වලිගයකින් සමන්විතයි. හිස ග්‍රහණි වක්‍රය තුල පිහිටලා තියෙනවා. හිස පිහිටලා තියෙන්නේ ග්‍රහණි වක්‍රය තුල. මේ බලන්න. හිස පිහිටලා තියෙන්නේ මෙන්න මේ ග්‍රහණි වක්‍රය තුල. දැන් අපි දන්නවා මේ තමයි ග්‍රහණිය. ශුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස තමයි මේ තියෙන්නේ. ග්‍රහණිය. ඒ ග්‍රහණි වක්‍රය තුල තමයි හිස පිහිටලා තියෙන්නේ. හරිම සරලයි. ග්‍රහණි වක්‍රය තුල තමයි දරුවනේ අග්න්‍යාශයේ පළල් හිස පිහිටලා තියෙන්නේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ අග්න්‍යාශය කියන්නේ බාහිරාසර්ග වගේම අන්තරාසර්ග ග්‍රන්ථියක්. දැන් අපි අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ හෝමෝන නිපදවලා ශ්‍රාවය කරන ග්‍රන්ථි වලට. හෝමෝන ශ්‍රාවය කරන ඒවට තමයි අපි අන්තරාසර්ග ග්‍රන්ථි කියන්නේ. ඒ අනුව මේ වගන්තියෙන් කියවෙන්නේ අග්න්‍යාශයට හැකියාවක් තියෙනවා හෝමෝන ශ්‍රාවය කිරීමක් කරන්න. ඇත්තටම අග්න්‍යාශය එහෙම කරනවද? ඔව්. අග්න්‍යාශයේ හෝමෝන ශ්‍රාවය කිරීමට වග කියන ප්‍රදේශයක් තියෙනවනේ. ඒ තමයි අග්න්‍යාශයේ ලැංගර්හෑන් දීපිකා. මේ ලැංගර්හෑන් දීපිකාවල දරුවනේ සෛල වර්ග දෙකක් තියෙනවා. ඇල්ෆා සෛල, බීටා සෛල කියලා. මේ ඇල්ෆා සෛල වලින් ග්ලූකගන් කියලා හෝමෝනයක් ශ්‍රාවය වෙනවා. බීටා සෛල වලින් ඉන්සියුලින් කියන හෝමෝනය ශ්‍රාවය වෙනවා. ඇල්ෆා සෛල වලින් ග්ලූකගන්, බීටා සෛල වලින් ඉන්සියුලින් ශ්‍රාවය වෙනවා. ඒ නිසා අග්න්‍යාශය අන්තරාසර්ගී ග්‍රන්ථියක් ලෙස හැසිරෙනවා. ඇයි අපි අග්න්‍යාශයට බාහිරාසර්ග ග්‍රන්ථියක් කියන්නේ? ඒකට හේතුව තමයි අග්න්‍යාශයෙන් අග්න්‍යාශයික යුෂ නැමැති තරලයක් ශ්‍රාවය වෙනවා. අග්න්‍යාශයික යුෂ. හරි. එතකොට අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් සමන්විතයි.
අග්න්‍යාශයේ මේ බාහිරාසර්ග කොටස සමන්විත වෙන්නේ අනුකණ්ඩිකා විශාල ප්‍රමාණයකින්. අනුකණ්ඩිකා කියන කොටස් වලින්. අනුකණ්ඩිකා විශාල සංඛ්‍යාවකින් තමයි බාහිරාසර්ග කොටස සමන්විත වෙන්නේ. මේ අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් සමන්විත වන අතර ඒවායේ බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විතයි. මේ අනුකණ්ඩිකාවක් ගත්තොත් ඒ අනුකණ්ඩිකාව කුඩා බදරිකා කියන ඒකක වලින් සමන්විතයි. බදරිකා. ඒවායේ බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විතයි. බදරිකාවල බිත්තිය නිර්මාණය වෙලා තියෙන ශ්‍රාවී සෛල වලින්. දැන් මේ ශ්‍රාවී සෛල වලින් නිකුත් කරන ශ්‍රාවයන්ගේ එකතුවක් තමයි අපි අග්න්‍යාශයික යුෂය කියලා හඳුන්වන්නේ. එතකොට අපි බදරිකා වලින් අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය වෙනවා කියලා සලකනවා. ලැංගහැන් දීපිකාවල ඇල්ෆා සහ බීටා සෛල වලින් ඉන්සියුලින් සහ ග්ලූකගන්. ඇල්ෆා සෛල වලින් ග්ලූකගන්, බීටා සෛල වලින් ඉන්සියුලින් ශ්‍රාවය වෙනවා. එතකොට මේ කාරණාව මේ අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් සමන්විත වන අතර ඒවායේ බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විතයි. ඒවායේ බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විතයි. එක් එක් අනුකණ්ඩිකාව ඉතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වන අතර මේ හැම අනුකණ්ඩිකාවක්ම කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වෙනවා. එම ප්‍රනාල එකතු වීමෙන් අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය හැදෙනවා. ඒ ප්‍රනාල ඔක්කොම එකතු වෙලා අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය තමයි නිර්මාණය වෙන්නේ. හරි. දැන් මේ රූප සටහන දිහා බලන්න. මේ තියෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලය. මේ තියෙන්නේ කුඩා අනුකණ්ඩිකා වලින් එකතු වෙන ප්‍රනාල අවසානයේදී සම්බන්ධ වෙලා තමයි මේ අග්න්‍යාශයික ප්‍රනාලය හැදෙන්නේ. දැන් මේ අනුකණ්ඩිකා වලින් එන ප්‍රනාල කුඩා ප්‍රනාල තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ තමයි අනුකණ්ඩිකා. මේ අනුකණ්ඩිකා නිර්මාණය වෙන්නේ මොනවා වලින්ද? අනුකණ්ඩිකා නිර්මාණය වෙන්නේ කුඩා බදරිකා කියන ඒකක වලින්. ඒ බදරිකා ඒකකවල බිත්තිවල තමයි ශ්‍රාවී සෛල අන්තර්ගත වෙන්නේ. ඔන්න මේ මූලික කාරණා ටික දරුවෝ දැනගන්න ඕනේ. එවනම් එක් එක් අනුකණ්ඩිකා ඊතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වෙනවා. ඒ ප්‍රනාල එකතු වෙලා අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය හදනවා. මේ අග්න්‍යාශයික ප්‍රනාලයට පිත්ත ප්‍රනාලයත් එක්ක සම්බන්ධ වෙලා යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය නිර්මාණය කරන්න පුළුවන්. වැදගත්ම කාරණාවක් මේ අග්න්‍යාශයික ප්‍රනාලය පිත්ත ප්‍රනාලයත් එක්ක සම්බන්ධ වෙලා යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය සාදනවා. අපි බලමු ඒක. දැන් මේ තියෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලය. මේ තියෙන්නේ පිත්ත ප්‍රනාලය, පොදු පිත්ත ප්‍රනාලය කියලා කියනවා. මේ දෙක සම්බන්ධ වෙලා තමයි යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය නිර්මාණය වෙන්නේ. දැන් මේ තියෙන්නේ පොදු පිත්ත ප්‍රනාලය. common bile duct කියන්නේ ඒකයි. පිත්තාශයෙන් පැමිණෙන්නේ පොදු පිත්ත ප්‍රනාලය. හරි. එතකොට මෙන්න මේ කාරණාවල සාරාංශයකට අපි යමු දරුවනේ. අග්න්‍යාශයේ පටක ව්‍යුහය ගැනයි අපි මුලින්ම සාකච්ඡා කරන්නේ. අග්න්‍යාශයේ ස්වභාවික පැහැය ලා අලු පැහැති ග්‍රන්ථියක් විදිහටයි පවතින්නේ. ලා අලු පැහැති ග්‍රන්ථියක්. අග්න්‍යාශයේ ප්‍රධාන කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. අග්න්‍යාශයේ තියෙනවා පළල් හිසක්, දේහයක් සහ පටු වලිග ප්‍රදේශයක් තියෙනවා. දැන් මේ අග්න්‍යාශයේ පළල් හිස ග්‍රහණි වක්‍රය තුල තමයි පවතින්නේ. හිස ග්‍රහණි වක්‍රය තුල පවතින. ඒ තමයි තුන්වෙනි කාරණාව. ඊළඟට අපි කිව්වා අග්න්‍යාශය කියන්නේ බාහිරාසර්ග වගේම අන්තරාසර්ග ග්‍රන්ථියක් කියලා. ඇයි අන්තරාසර්ග ග්‍රන්ථියක් කියන්නේ? හෝමෝන ශ්‍රාවය කිරීමක් කරන නිසා. දැන් මෙහි ලැංගහැන් දීපිකා කියන කොටසක් තියෙනවා. ඒ ලැංගහැන් දීපිකාවල ඇල්ෆා සෛල සහ බීටා සෛල කියලා සෛල දෙවර්ගයක් තියෙනවා. ඒ සෛල වලින් තමයි ඇල්ෆා සෛල වලින් ග්ලූකගන්, බීටා සෛල වලින් ඉන්සියුලින් කියන හෝමෝනය ශ්‍රාවය කරන්නේ. ඒ වගේම බාහිරාසර්ග කොටස නිර්මාණය වෙන්නේ අනුකණ්ඩිකා විශාල ප්‍රමාණයකින්. අනුකණ්ඩිකා. ඒ හැම අනුකණ්ඩිකාවක්ම කුඩා බදරිකා වලින් සමන්විත වෙනවා. ඒවායේ බිත්තියේ ශ්‍රාවී සෛල අන්තර්ගත වෙනවා. මේ බදරිකාවල බිත්තියේ ශ්‍රාවී සෛල අන්තර්ගත වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට ගත්තොත් බදරිකාවක්, මේ බදරිකාවේ බිත්තිය තමයි මේ වටේට තියෙන්නේ. මේ බිත්තියේ තියෙන සෛල
මේ සෛල වලට තමයි අපි කියන්නේ ශ්‍රාවී සෛල කියලා. ශ්‍රාවී සෛල. ඒ ශ්‍රාවී සෛල වලින් තමයි යම් යම් ශ්‍රාවයන් නිකුත් කරන්නේ. හරි? මේ තියෙන්නේ ශ්‍රාවී සෛල. ඒ නිකුත් කරන ශ්‍රාවයන් කුඩා ප්‍රනාල ඔස්සේ ඇවිල්ලා අවසානයේදී ඒ ප්‍රනාල සියල්ල එකතු වෙලා තමයි අග්න්‍යාශයික ප්‍රනාලය නිර්මාණය වෙන්නේ. මේ අනුකණ්ඩිකා කුඩා බදරිකා වලින් සමන්විත වන අතර ඒවායේ බිත්තිය ශ්‍රාවී සෛල වලින් සමන්විතයි. එක් එක් අනුකණ්ඩිකා ඊතා කුඩා ප්‍රනාල වලට සම්බන්ධ වෙනවා. ඒ ප්‍රනාල එකතු වෙලා අවසානයේදී අග්න්‍යාශයික ප්‍රනාලය හැදෙනවා. ඊළඟට කිව්වා අග්න්‍යාශයික ප්‍රනාලයත් පොදු පිත්ත ප්‍රනාලයත් එකතු වෙලා යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය සාදනවා කියලා. දැන් පොදු පිත්ත ප්‍රනාලයේ පැමිණෙන්නේ පිත්තාශයේ ඉඳලා. ඒ පොදු පිත්ත ප්‍රනාලයත් අග්න්‍යාශයික ප්‍රනාලයත් දෙක එකතු වෙලා තමයි යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය නිර්මාණය වෙන්නේ. මේ මූලික කාරණා ටික ගැන ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕනේ. දැන් තවත් කරුණු ගණනාවක් මෙතනදී අපි සාකච්ඡා කරන්නට නියමිතයි. බලන්න පළවෙනි කාරණාව. මේ ග්‍රහණීය මධ්‍ය ලක්ෂයේදී එය තුලට විවෘත වේ. දැන් මේ මොකද්ද ග්‍රහණීය මධ්‍ය ලක්ෂයේදී ග්‍රහණියට විවෘත වෙන්නේ? ඒ තමයි යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය. මේ යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය ග්‍රහණීය මධ්‍ය ලක්ෂයේදී, ඒ කියන්නේ මැද ප්‍රදේශයේදී තමයි ග්‍රහණියට විවෘත වෙන්නේ. ඊළඟ දරුවනේ අපි කලින් කතා කරා වගේම අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස මගින් අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කරනවා. බාහිරාසර්ග කොටසින් ඉවන තරලයට තමයි අපි කියන්නේ අග්න්‍යාශයික යුෂ කියලා. එතකොට අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කරනවා. දැන් මේ අග්න්‍යාශයික යුෂයේ මොනවද තියෙන්න පුළුවන් සංඝටක? ඒ පිළිබඳව අපි හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. අග්න්‍යාශයික යුෂයේ තියෙන්න පුළුවන් සංඝටක මොනවද? අයනයක් වශයෙන් දරුවනේ බයිකාබනේට් අයන තියෙනවා. බයිකාබනේට්ගේ රසායනික සංකේතය මේකනේ. HCO3-. ඔන්න බයිකාබනේට් අයන තියෙනවා. අග්න්‍යාශයික යුෂයේ සංඝටකයක් විදිහට බයිකාබනේට් තියෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ජීරක එන්සයිමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට් ජීරක එන්සයිමේ විදිහට ඉන්නේ අග්න්‍යාශයික ඇමයිලේස්. කාබෝහයිඩ්‍රේට ජීර්ණක එන්සයිමේ විදිහට ඉන්නේ අග්න්‍යාශයික ඇමයිලේස්. ඒ වගේම අග්න්‍යාශයික ලයිපේස් පවතිනවා. අග්න්‍යාශයික ලයිපේස් විශේෂයෙන්ම ලිපිඩ ජීර්ණය කරන්න තමයි දායක වෙන්නේ. අග්න්‍යාශයික ලයිපේස් පවතිනවා. නියුක්ලියස් පවතිනවා. ප්‍රෝටීන ජීර්ණක එන්සයිම වල අක්‍රීය ආකාර වන ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන් අඩංගු වෙනවා. ඒවා සක්‍රිය වුණාම ට්‍රිප්සින්, කයිමෝට්‍රිප්සින් බවටයි පත් වෙන්නේ. එතකොට අග්න්‍යාශයික ලයිපේස් තියෙනවා, නියුක්ලියස් තියෙනවා, ප්‍රෝටීන ජීර්ණක එන්සයිම වල අක්‍රීය ආකාර වන ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන් තියෙනවා. දැන් මෙතන ඔබට එන්සයිම ගණනාවක් ගැන කියවුණා. කී දෙනෙක් ගැන කියවුණාද? එකක් තමයි අග්න්‍යාශයික ඇමයිලේස් තියෙනවා. 1යි. අග්න්‍යාශයික ලයිපේස් 2යි. නියුක්ලියස් 3යි. ප්‍රෝටීන ජීර්ණක එන්සයිම වල අක්‍රීය ආකාර දෙකක් ගැන කිව්වා. ට්‍රිප්සිනෝජන්, කයිමෝට්‍රිප්සිනෝජන්. ඔන්න එන්සයිම 5ක් ගැන එතනදී කියවුණා. මේ අක්‍රීය එන්සයිම ග්‍රහණීය කුහරයට ශ්‍රාවය වීමත් සමගම සක්‍රීය එන්සයිම වන ට්‍රිප්සින් සහ කයිමෝට්‍රිප්සින් බවට පරිවර්තනය වෙනවා. ආරම්භයේදී අක්‍රීය එන්සයිම විදියට තිබ්බට ග්‍රහණි කුහරයට ඇතුල් වීමත් සමග, ග්‍රහණි කුහරයට ශ්‍රාවය වීමත් සමගම දරුවනේ මේවා සක්‍රීය භාවයට පත් වෙනවා. එතකොට ට්‍රිප්සිනෝජන් ට්‍රිප්සින් වෙනවා, කයිමෝට්‍රිප්සිනෝජන් කයිමෝට්‍රිප්සින් බවට පත් වෙනවා. මේ අක්‍රීය එන්සයිම ග්‍රහණීය කුහරයට ශ්‍රාවය වීමත් සමගම සක්‍රීය එන්සයිම බවට පරිවර්තනය වෙනවා. එතකොට කවුද ඒ සක්‍රීය එන්සයිම? ට්‍රිප්සින් සහ කයිමෝට්‍රිප්සින් බව මතක තබා ගන්න ඕනේ. ට්‍රිප්සින් සහ කයිමෝට්‍රිප්සින්. ඊළඟට අපි කතා කරපු අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස ගැනයි කතා කරන්න යන්නේ. සටහනේ දැක්වෙන්නේ ඒ ගැන. අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස සමන්විත වන්නේ ලැංගර්හෑන් දීපිකාවන අතර ඒ විශේෂණය වූ සෛල සමූහයකින් යුක්ත වේ. අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස සමන්විත වෙන්නේ ලැංගර්හෑන් දීපිකා වලින්. ඒවා හඳුන්වන්නේ ලැංගර්හෑන් දීපිකා කියලා. ඒ විශේෂණය වූ සෛල සමූහයකින් යුක්ත වේ. විශේෂණය වෙච්ච සෛල සමූහයකින් තමයි හැදිලා තියෙන්නේ මේ ලැංගර්හෑන් දීපිකා.
ඒවට ප්‍රනාල නැත පැහැදිලිවම. ප්‍රනාල නැහැ. මේ ලැංගුහන් දීපිකාවල ප්‍රනාල දකින්න ලැබෙන්නේ නැහැ. කෙලින්ම මේ නිෂ්පාදනය වන හෝමෝන රුධිරයට ස්‍රාවය වෙනවා. ලැංගුහන් දීපිකා ග්ලූකගන් සහ ඉන්සියුලින් යන හෝමෝන ස්‍රාවය කරයි. මේ ලැංගුහන් දීපිකා ග්ලූකගන් ඉන්සියුලින් කියන හෝමෝන දෙකම ස්‍රාවය කරනවා. මෙතනදී කියන්න ඕනේ මේ ග්ලූකගන් ස්‍රාවය කරන්නේ ඇල්ෆා සෛල වලින්. ලැංගුහන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල වලින් තමයි ග්ලූකගන් ස්‍රාවය කරන්නේ. ඒතර ඉන්සියුලින් ස්‍රාවය කරන්නේ ලැංගුහන් දීපිකාවල තියෙන බීටා සෛල වලින්. ලැංගුහන් දීපිකාවල තියෙන බීටා සෛල වලින් තමයි ඉන්සියුලින් ස්‍රාවය කරන්නේ. ඉතින් මේ හෝමෝන දෙකම රුධිරයේ ග්ලූකෝස් සමස්ථිතියට වැදගත්. වෙන වෙනම කියනවා නම් ග්ලූකගන් වලින් කරන්නේ දරුවනේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. ඉන්සියුලින් වලින් කරන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නම් අඩු කරන්න දායක වෙනවා. ග්ලූකගන් වලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු නම් වැඩි කරන්න දායක වෙනවා. හරිම සරලයි. ඒවා ග්ලූකෝස් සමස්ථිතියට දායක වෙනවා. දැන් කවුරුහරි දරුවෙක් මගෙන් විමසුවොත් ග්ලූකෝස් සමස්ථිතිය පැහැදිලි කරන්න පුළුවන්ද? අපි ඉදිරි පාඩමකදී දරුවෝ අනිවාර්යයෙන් මේ කොටස පැහැදිලි කරනවා. අපි ග්ලූකෝස් සමස්ථිතිය පැහැදිලි කරන්නේ දරුවනේ විශේෂයෙන්ම සමායෝජනයේ සමස්ථිතිය කියන පස්වන ඒකකයේ අගභාගයේ තියෙන පාඩමකදී. ඒ නිසා මේවා නැවත ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කරන්නට මම සූදානමින් ඉන්නවා. හරි. එහෙමනම් ආදරණීය දරුවනේ අපි මෙන්න මේ කතා කරපු කරුණවල කරුණු සියල්ලේම සාරාංශයකට යොමු වෙමු. දැන් යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය විවෘත වෙන්නේ ග්‍රහණීයේ මධ්‍ය ලක්ෂයේදී. ග්‍රහණීයේ මධ්‍ය ලක්ෂයේදී තමයි විවෘත වෙන්නේ. ඒක තමයි මුල්ම කාරණාවට කිව්වේ. ඊට පස්සේ මේ අග්න්‍යාශයේ බාහිරාසර්ග කොටස මගින් කරන්නේ අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කිරීමක් කරන එක. අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කරනවා. එතකොට අග්න්‍යාශයික යුෂයේ සංඝටක විදිහට බයිකාබනේට් අයන දකින්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් ජීර්ණක එන්සයිම විදිහට අග්න්‍යාශයික ඇමයිලේස්, ඒ වගේම ලිපිඩ ජීර්ණක එන්සයිමයක් විදිහට අග්න්‍යාශයික ලයිපේස්, ඒ වගේම නියුක්ලියස් එන්සයිම, ඊට අමතරව ප්‍රෝටීන ජීර්ණක එන්සයිම වල අක්‍රීය ස්වරූපයන් වන ට්‍රිප්සිනෝජන්, කයිමොට්‍රිප්සිනෝජන් අපිට අග්න්‍යාශයික යුෂයේ දකින්න පුළුවන්. හරි. මෙතන මේ විස්තරය තුල සඳහන් නොවුනත් අපි ජීර්ණ ක්‍රියාවලියේදී කලින් පරිච්ඡේදයේදී සඳහන් කළා අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේස් ගැනත්. ඒ නිසා මතක තියාගන්න අග්න්‍යාශයික යුෂයට තව එන්සයිමයක් ඇතුල් වෙනවා මේ මෙතන ඡේදය තුල සඳහන් නොවන අග්න්‍යාශයික කාබොක්සි පෙප්ටිඩේසුත් ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟ දරුවනේ මේ අක්‍රීය එන්සයිම ග්‍රහණි කුහරයට ශ්‍රාවය වීමත් සමගම තමයි සක්‍රීය භාවයට පත් වෙන්නේ. කවුද? ට්‍රිප්සිනෝජන් සක්‍රීය ට්‍රිප්සින් බවට පත් වෙනවා. කයිමොට්‍රිප්සිනෝජන් සක්‍රීය කයිමොට්‍රිප්සින් බවට පත් වෙනවා. අග්න්‍යාශය අන්තරාසර්ග කොටස ගැන අපි ඊළඟට කතා කරා. ඒ තමයි ලැංගුහන් දීපිකා කියන කොටස. මේවා විශේෂණය වෙච්ච සෛල සමූහයකින් සමන්විතයි. සෛල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා, ඇල්ෆා සෛල සහ බීටා සෛල. මේවට විශේෂයෙන් නිර්මාණය වෙච්ච ප්‍රනාල දකින්න ලැබෙන්නේ නැහැ. ද ඇල්ෆා සෛල වලින් ග්ලූකගන් කියන හෝමෝනයත් බීටා සෛල වලින් ඉන්සියුලින් කියන හෝමෝනයත් ශ්‍රාවය වෙනවා. ඒ හෝමෝන දෙකම රුධිරයේ ග්ලූකෝස් සමස්ථිතිය පවත්ව ගන්න වැදගත් වෙන බව දරුවනේ මතක තබා ගන්නට අවශ්‍යයි. ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ කාරණා ටික අපි සාකච්ඡා කළේ. අපි ඊළඟ කොටසට යමු. දැන් තමයි රූප සටහන් පැහැදිලි කිරීමට මම යොමු වෙන්නේ. අපි රූප සටහන් විශේෂයෙන් අඳින්නේ නැතුව කාරණා සාකච්ඡා කළා. දැන් අපි රූප සටහන් වලට අපේ අවධානය යොමු කරමු. දැන් මේ තියෙන්නේ බදරිකාවක්. මේ තියෙන්නේ බදරිකා. හරි? මේ තියෙන්නේ බදරිකා. ඒවායේ බිත්තියේ ශ්‍රාවී සෛල තියෙනවා. දැන් මේ තියෙන්නේ ශ්‍රාවී සෛල. හරි? මෙන්න ශ්‍රාවී සෛල. මේ යුනිට් එකක් හඳුන්වන්නේ බදරිකාවක් කියලා. මේ වගේ ඒකකයක් හඳුන්වන්නේ බදරිකා. දැන් මේ බදරිකාවල බිත්තියේ තියෙන ශ්‍රාවී සෛල වලින් නිර්මාණය කරන නිෂ්පාදනය කරන ඒ අග්න්‍යාශයික යුෂ බලන්න ගමන් කරන මාර්ගේ මෙන්න අර කුඩා ප්‍රනාල. ඒ කුඩා ප්‍රනාල අවසානයේදී එකතු වෙනවා අග්න්‍යාශයික ප්‍රනාලයට. මෙහෙම තමයි යන්නේ. මේ ඊතල සටහනින් දක්වන්නේ මේ අග්න්‍යාශයික යුෂ ගමන් කරන මාර්ගය. දැන් මේ තියෙන්නේ අන්තරාසර්ග කෘත්‍යයට අදාළ
කොටස. ඒ තමයි මේ ලැංගහෑන් දීපිකා. මේ තමයි ලැංගහෑන් දීපිකාවල තියෙන සෛල. ලැංගහෑන් දීපිකාවල තියෙන සෛල තමයි මේ දකින්න ලැබෙන්නේ අපිට. මෙතන සෛල වර්ග දෙකක් තියෙනවානේ ඇල්ෆා සෛලයි බීටා සෛලයි කියලා. දැන් අපි දන්නවා ඇල්ෆා සෛල වලින් ස්‍රාවය කරන්නේ ග්ලූකගන්. ග්ලූකගන් කියන හෝමෝනේ. බීටා සෛල වලින් ස්‍රාවය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනේ. මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. විශේෂ ප්‍රනාල නැහැ රුධිරයට කෙලින්ම ස්‍රාවය කරන්න. එතකොට මේ තියෙන දරුවෝ අග්න්‍යාශය. මේ තියෙන්නේ අග්න්‍යාශයික ප්‍රනාලය. අග්න්‍යාශයික ප්‍රනාලය. මේ තියෙන පිත්තාශය, ගෝල් බ්ලැඩර්, liver, අක්මාව, පොදු පිත්ත ප්‍රනාලය, common bile duct. මෙතනින් තමයි ග්‍රහණීය මධ්‍ය ලක්ෂය තමයි මෙතන තියෙන්නේ. එතෙන්ට තමයි විවෘත වෙන්නේ යාකෘතික අග්න්‍යාශයික ප්‍රනාලය. මෙන්න මේ රූප සටහන් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට තිබෙනවා නම් දරුවනේ මේ කරුණු මතක තබා ගැනීම හරිම පහසුයි. ඒක හොඳට මතක තියාගන්න. හරි? දැන් අග්න්‍යාශය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක යෙදුන නිසා අපි ඊළඟට යොමු වෙන්නේ ඊටත් වඩා වැඩි කරුණු ප්‍රමාණයක් සාකච්ඡා වෙන අක්මාව පිළිබඳව කතා කරන්න. අක්මාව පිළිබඳව. දැන් මේ අක්මාවේදී නම් ඔබට විභාගෙදී රචනා ප්‍රශ්නයකට ආවොත් අක්මාවේ පටක ව්‍යුහය විස්තර කරන්න කියලා හොඳ රූප සටහන් ඇඳලා පැහැදිලි කරන්න ඕනේ. ඇතරම පහුගිය විභාගවල පැරණි විෂය නිර්දේශයේ විශේෂයෙන්ම අක්මාව අග්න්‍යාශය දෙකම පිළිබඳව රචනාමය ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අග්න්‍යාශය ෂෝට් නෝට් එකක් කෙටි සටහනක් ලියන්න ආවා. අක්මාවේ කෘත්‍යයන් එකවරක් කෙටි සටහන් ලියන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අක්මාවේ පටක ව්‍යුහය, අක්මා අනුකණ්ඩිකාවක ව්‍යුහය විස්තර කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නැවත නැවත ඔබේ නව නිර්දේශයේ තුලත් මෙවැනි ප්‍රශ්න අහන්න තියෙන සම්භාවිතාවය අවස්ථාව ගොඩක් වැඩි බව මතක තියාගන්න. හරි. එතකොට අක්මාව කියන්නේ මොකක්ද? අක්මාව කියලා අදහස් කරන්නේ දේහයේ තියෙන මානව දේහයේ තියෙන විශාලතම ග්‍රන්ථිය. විශාලම අවයවය කියලා කියන්න එපා දරුවෝ. ඇයි? ඇත්තටම මානව දේහයේ විශාලම අවයවය තමයි අපේ තියෙන සම. මිනිසාගේ සම. සමට පස්සේ දෙවනි විශාලම අවයවය කියලා කිව්වොත් නම් එතකොට අක්මාව ගන්න පුළුවන්. දෙවන විශාලම අවයවය තමයි අක්මාව. හැබැයි විශාලතම ග්‍රන්ථිය තමයි අක්මාව. ග්‍රන්ථි වලින් අංක 1 අක්මාව. හරි. ඒතර දේහයේ තියෙන විශාලතම ග්‍රන්ථිය තමයි අක්මාව. මම මෙතනට එකතු කරනවා දෙවැනි විශාල අවයවයයි. දෙවනි විශාල අවයවයයි. විශාලම ග්‍රන්ථිය හැබැයි දෙවනි විශාල අවයවය. ඊළඟට එහි උත්තර සහ పూర్ව මතුපිට පෘෂ්ඨ සුමටයි උත්තල හැඩයක් ගන්නවා. මේ අක්මාවේ උත්තර පෘෂ්ඨය කියන්නේ ඉහළ පෘෂ්ඨය. పూర్ව පෘෂ්ඨය කියන්නේ ඉදිරියෙන් පේන පෘෂ්ඨය. මේ දෙකම හරිම සුමටයි. සුමට පෘෂ්ඨ. ඒ වගේම උත්තල හැඩයකුත් ගන්නවා. උත්තලමය ස්වභාවයක් මේ පෘෂ්ඨවල තියෙනවා. හරි? උත්තර පෘෂ්ඨය කියන්නේ ඉහළින් තියෙන පෘෂ්ඨය. పూర్ව පෘෂ්ඨය කියන්නේ ඉදිරියෙන් තියෙන පෘෂ්ඨය. මේ පෘෂ්ඨ දෙකම සුමටයි උත්තල ස්වභාවයක් ගන්නවා. එහි උත්තර සහ పూర్ව මතුපිට පෘෂ්ඨය සුමට උත්තල හැඩයක් ගනී. හැබැයි අපර පෘෂ්ඨය ඒකේ මායිම අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් ගන්නවා. අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් තමයි ගන්නෙ. දැන් කලින් රූප සටහනට આવොත් මේ තියෙන්නේ. දැන් මේ තියෙන අක්මාව. දැන් මේ අක්මාවේ උත්තර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ රේඛාවෙන් මං ගෙනියන්නේ මේ තියෙන උත්තර පෘෂ්ඨය. ඒ තමයි උත්තර පෘෂ්ඨය තමයි මේ තියෙන්නේ. పూర్ව පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ ටික. මේ పూర్ව පෘෂ්ඨය. මේ අඳුරු කරන්නේ. දැන් මේවා උත්තල හැඩයක් ගන්නව අතර මේ මතුපිට පෘෂ්ඨයේ සුමට ස්වභාවයක් තියෙනවා. හැබැයි අපර පෘෂ්ඨය ඒ කියන්නේ මේ යට ටික මේ ටික මේ අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් ගන්නවා. අක්‍රමවත් ස්වභාවයක් තමයි තියෙන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. අක්‍රමවත් ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකයි මේ කාරණාවෙන් කියන්නේ එහි අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් ගන්නවා.
අපර පෘෂ්ඨයේ මායිම කිසිම පිළිවෙලක් නෙමෙයි අක්‍රමවත් හැඩයක් තමයි තියෙන්නේ. ඊළඟට දරුවනේ අක්මාව ප්‍රධාන විශාල කණ්ඩිකා 4කට බෙදන්න පුළුවන්. අක්මාව ප්‍රධාන කණ්ඩිකා 4කට බෙදන්න පුළුවන්. ඒ හතරේ නම් කියනවා නම් දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව සහ සපුච්ච කණ්ඩිකාව කියලයි ඒ කණ්ඩිකා හතර නම් කරන්නේ. දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව, සපුච්ච කණ්ඩිකාව. මේ කණ්ඩිකා හතරෙන් ඇත්තටම විශාලම කණ්ඩිකාව දකුණු කණ්ඩිකාව. හරි. අක්මාව කණ්ඩිකා හතරක් අඩංගුයි. අක්මාවේ කණ්ඩිකා හතරක් අඩංගුයි. ඔබේ දැන ගැනීම පිණිස මෙන්න මේ කණ්ඩිකා හතර දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව, සපුච්ච කණ්ඩිකාව. සපුච්ච කණ්ඩිකාව. මෙන්න මේ කණ්ඩිකා හතරෙන් සමන්විතයි. එක් එක් කණ්ඩිකාව ෂඩාශ්‍රාකාර හැඩති ඉතා කුඩා අනු කණ්ඩිකා වලින් හැදිලා තියෙනවා. සෑදී ඇත. එක් එක් කණ්ඩිකාව ෂඩාශ්‍රාකාර හැඩති ඉතා කුඩා අනු කණ්ඩිකා වලින් සෑදී ඇත. දැන් මේ අනු කණ්ඩිකාත් අන්වික්ෂීය ස්වභාවයක් ගන්නවා. හොඳට පියවියසින් පැහැදිලිව පේන දේවල් නෙමෙයි. එක් එක් කණ්ඩිකාව ෂඩාශ්‍රාකාර හැඩති ඉතා කුඩා අනු කණ්ඩිකා වලින් සෑදී ඇත. ෂඩාශ්‍රාකාර හැඩති කියන්නේ දරුවනේ මෙන්න මේ වගේ ස්වභාවයක් ගන්න. දල වශයෙන් ෂඩාශ්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ එකට තමයි අපි කියන්නේ අනු කණ්ඩිකාවක් කියලා. අනු කණ්ඩිකා කියන්නේ මේවට. අක්මා අනු කණ්ඩිකා. ඒවා අක්මාවේ කෘත්‍යමය ඒකකය වේ. දැන් අක්මාවේ කෘත්‍යමය ඒකකේ ක්‍රියාකාරීත්වයක් දක්වන කුඩාම කොටස විදිහට හඳුන්වන්නේ මේ අක්මා අනු කණ්ඩිකා. නිශ්චිත පැහැදිලි කෘත්‍යයක් ඉටු කරන කුඩාම කොටස අක්මා අනු කණ්ඩිකා. හැබැයි අක්මාවේ ව්‍යුහමය ඒකකය වෙන්නේ අක්මා සෛල නැත්තම් හෙපටොසයිට. මම මේක මෙතනින් ලියන්න කැමතියි. අක්මාවේ ව්‍යුහමය ඒකක. අක්මාවේ ව්‍යුහමය ඒකක හෙපටොසයිට. හෙපටොසයිට වේ. හෙපටොසයිට කියන අක්මා සෛල. පැහැදිලිද? හරි. දැන් අපි කාරණා 6ක් ගැන කතා කරා. මේ 6 ඉස්සෙල්ලා අපි පාඩම් කරගමු, අපේ මතකයට දාගමු. දේහයේ විශාලතම ග්‍රන්ථියයි දෙවන විශාලම අවයවය තමයි අක්මාව කියන්නේ. හරි. අක්මාවේ උත්තර සහ පූර්ව පෘෂ්ඨ සුමට ස්වභාවයක් ගන්නවා. හැබැයි උත්තර ස්වභාවයකුත් තියෙනවා. හැබැයි අක්මාවේ අපර පෘෂ්ඨය, ඒ අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් තමයි ගන්න. අක්මාව ප්‍රධාන කණ්ඩිකා 4කට බෙදන්න පුළුවන්. ඒ තමයි දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව සහ සපුච්ච කණ්ඩිකාව. මේ එක් එක් කණ්ඩිකාව ෂඩාශ්‍රාකාර හැඩති ඉතා කුඩා අනු කණ්ඩිකා වලින්, අනු කණ්ඩිකා රාශියකින් හැදිලා තියෙනවා. අනු කණ්ඩිකාවක් ෂඩාශ්‍රාකාර හැඩයක් ගන්නවා. ඒ වගේම අන්වික්ෂීයයි. අක්මාවේ කෘත්‍යමය ඒකකය තමයි මේ අක්මා අනු කණ්ඩිකාව. ව්‍යුහමය ඒකකය තමයි අක්මා සෛල හෙවත් හෙපටොසයිට. හෙපටොසයිට. එතනින් එහාට තව කාරණා 3ක් ගැන අපිට මෙතනදී කතා කරන්න පුළුවන්. මේ අනු කණ්ඩිකා ඝනාකාර හැඩති හෙපටොසයිට නම් වූ සෛල වලින් සෑදී ඇත. ඔන්න කාරණාව. මේ අනු කණ්ඩිකාවක් හැදිලා තියෙන්නේ ඝනාකාර හැඩති. මේ වචනේ මතක තියාගන්න ඕනේ. හැඩය ඝනාකාර හැඩති. හෙපටොසයිට නැත්නම් හෙපටොසයිට කියන අක්මා සෛල වලින්. ඒතර අක්මා සෛල නැත්නම් හෙපටොසයිට මෙන්න මේ වගේ ඝනාකාර නැත්නම් ඝන කාබ හැඩයක් තමයි තියෙන්නේ. මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඒවා මධ්‍ය ශිරාවේ සිට අරිය ස්තම්භ යුගල් වශයෙන් තමයි විහිදිලා තියෙන්නේ. මේකට අදාළ රූප සටහනක් ඇඳලම අපි මේ කරුණු ගැන පැහැදිලි කරගමු. මධ්‍ය ශිරාව පවතින්නේ අක්මා අනු කණ්ඩිකාවේ මැද. ඒ අක්මා අනු කණ්ඩිකාවේ මැද තියෙන මධ්‍ය ශිරාවේ ඉඳලා අරිය ලෙස විහිදෙන පේලි යුගල් වශයෙන් තමයි අක්මා සෛල නැත්නම් හෙපටොසයිට සකස් වෙලා තියෙන්නේ, පිහිටලා තියෙන්නේ. ඒ කියන කාරණාව මම රූප සටහනකට එක් කරන්න කැමතියි දරුවෝ. අපි මෙතනින් රූප සටහනක් ඇඳලා බලමු. ඔය කියන කාරණාව මොකක්ද කියලා. දැන් අපි දන්නවා
දැන් අපි දන්නවා දරුවෝ අක්මා අනුකණ්ඩිකාවක් ගත්තම මෙන්න මේ වගේ ෂඩාස්ත්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. මේ වගේ ෂඩාස්ත්‍රාකාර හැඩයක් තමයි තියෙන්නේ. දැන් මේකේ හරි මැද තමයි මධ්‍ය ශිරාව තියෙන්නේ. මේ තියෙන්නේ මධ්‍ය ශිරාව. මේ මම ලකුණු කරන්න. මධ්‍ය ශිරාව. ඔය මධ්‍ය ශිරාවේ ඉඳලා අරීය ලෙස විහිදෙන සෛල පේලි යුගල් වශයෙන් තමයි අක්මා සෛල පිහිටලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම. එතකොට මේ ඝනකාභ හැඩති අක්මා සෛල තමයි මේ තියෙන්නේ. නැත්නම් හෙපටොසයිට කියන්නේ මේවට. හරි මෙන්න තව යුගලක් තව යුගලක් අඳිමු. මෙන්න මේ වගේ. මේවට තමයි කියන්නේ හෙපටොසයිට කියලා. නැත්නම් අක්මා සෛල කියන්නේ මේවට. තමයි මධ්‍ය ශිරාව. එමනම් මේවා මධ්‍ය ශිරාවේ සිට අරීය ස්තම්භ යුගල ලෙස විහිදී ඇත. මධ්‍ය ශිරාවේ ඉඳලා අරීය ස්තම්භ යුගලක්. ස්තම්භයක් කියන්නේ මේ කුළුණක් කියන අදහස. ඒ වගේ පේලි වශයෙන් තියෙනවා. යුගල්මය පේලි වශයෙන් තමයි දකින්න ලැබෙන්නේ. යුගලමය පේලි වශයෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඒතර මධ්‍ය ශිරාවේ සිට අරීය ස්තම්භ යුගල වශයෙන් විහිදිලා තියෙනවා. මේ සෛල ස්තම්භ යුගල් දෙකක් අතර හොඳට මතක තියන්න යුගල් දෙකක් අතර. දැන් මේක එක යුගලක් මේක තව යුගලක්. මේ යුගල් දෙක අතර තියෙනවා ප්‍රදේශයක්. මෙන්න මේ ප්‍රදේශයේ දරුවෝ හොඳට බලන්න. මේ ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය. මෙන්න මේ මම අඳුරු කරන ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශය හඳුන්වන්නේ අක්මා කෝටරාභ කියලා. අක්මා කෝටරාභ කියන අවකාශය තමයි මේ තියෙන්නේ. මේ සෛල ස්තම්භ යුගල් දෙකක් අතර කෝටරාභ පවතිනවා. මොකද්ද මේ කෝටරාභයක් කියන්නේ? දරුවනේ කෝටරාභයක් කියලා කියන්නේ අසම්පූර්ණ බිත්ති සහිත රුධිර වාහිනී, විශාල රුධිර වාහිනී. මේ රුධිර වාහිනී වල බිත්තිය සම්පූර්ණයෙන් සකස් වෙලා නැහැ. අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුධිර වාහිනී වලට තමයි අක්මා කෝටරාභ කියලා කියන්නේ. එතකොට අක්මා සෛල ස්තම්භ නැත්තම් පේලි යුගල් දෙකක් අතර අක්මා කෝටරාභ හෙවත් අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුධිර වාහිනී පවතිනවා. දැන් මේ හරියේ මේ ප්‍රදේශයේ තියෙන අක්මා කෝටරාභ. ඔන්න ওই විදිහට අපිට ලකුණු කරන්න පුළුවන්. මේ අක්මා කෝටරාභ තියෙන්නේ. ඒතකොට මේ අක්මා කෝටරාභ රුධිරයෙන් පිරීලා තියෙන්නේ. රුධිරය මේ හරහා ගමන් කරනවා. රුධිරය මේ හරහා ගමන් කරනවා. මොකද අක්මා කෝටරාභ කියන්නේ රුධිරය ගෙනියන රුධිර වාහිනී වර්ගයක්. හැබැයි අසම්පූර්ණ බිත්ති සහිත රුධිර වාහිනී වර්ගයක් තමයි අක්මා කෝටරාභ කියලා අදහස් කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ අපි මේ දක්වා සාකච්ඡා කරපු දේවල් ටිකට සාරාංශගත කරගමු. අක්මාවට සම්බන්ධව. ඒ තමයි අක්මාව දේහේ විශාලම ග්‍රන්ථිය, දෙවන විශාලම අවයවය. එහි උත්තර සහ පූර්ව පෘෂ්ඨ සුමට සහ උත්තල ස්වභාවයක් ගන්නවා. අක්මාවේ අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් ගන්නවා. අක්‍රමවත් හැඩති. අක්මා කණ්ඩිකා හතරකින් තමයි අක්මාව සමන්විත වෙන්නේ. අක්මාව කණ්ඩිකා හතරකින් සමන්විත වෙනවා. දකුණු කණ්ඩිකාව, වම් කණ්ඩිකාව, චතුරස්‍ර කණ්ඩිකාව සහ සපුච්ච කණ්ඩිකාව කියලා. හරි. මේ සෑම කණ්ඩිකාවක්ම ඊතා කුඩා අණු කණ්ඩිකා වලින් සමන්විතයි.
අනුකණ්ඩිකා අන්වික්ෂීයයි ඒ වගේම ෂඩාස්ත්‍රාකාර හැඩයක් ගන්නවා. දල වශයෙන් ෂඩාස්ත්‍රාකාරයි. අනුකණ්ඩිකා තමයි අක්මාවේ පවතින කෘත්‍යමය ඒකක කියන්නේ. මොකද ව්‍යුහමය ඒකකය තමයි හෙපටොසයිට් හෙවත් අක්මා සෛල. මේ අනුකණ්ඩිකාවක ඝනාකාර හැඩති හෙපටොසයිට කියලා හඳුන්වන සෛල නැත්නම් අක්මා සෛල තියෙනවා. ඒවා මධ්‍ය ශිරාවේ ඉඳලා අරීය ලෙස විහිදෙන අක්මා සෛල පේලි නැත්නම් ස්තම්භ යුගල් වශයෙන් තමයි පවතින්නේ. මේ සෛල ස්තම්භ යුගල් දෙකක් අතර ප්‍රදේශය අපි හඳුන්වන්නේ අක්මා කෝට්රාබ කියලා. ඒ අක්මා කෝට්රාබ කියලා කියන්නේ අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුධිර වාහිනිය කියන එක. අක්මා කෝට්රාබ රුධිරයෙන් පිරී පවතින ප්‍රදේශ. අන්න ඒ ටික අපිට මූලිකව කියන්න පුළුවන්. දැන් දරුවනේ මෙතනදී අපිට පැහැදිලිවම දකින්න පුළුවන් අක්මාවට අදාළ කොටස් ටික නම් කරපු රූපසටහනක් ඔබට. දැන් මෙතන තියෙන්නේ රයිට් ලෝබ් දකුණු කණ්ඩිකාව. දකුණු කණ්ඩිකාව තමයි ලොකුම කණ්ඩිකාව කියලා මම කලිනුත් සඳහන් කළා. ඔබට මේ රූපය තුලනුත් ඒ පැහැදිලි වෙනවා ඇති. විශාලම කණ්ඩිකාව තමයි දකුණු කණ්ඩිකාව. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ ඉස්සරහ පැත්තෙන් බලපුවාම තමයි කණ්ඩිකා දෙකකට වෙන් වෙලා කියලා පේන්නේ. හැබැයි මම කියවනේ කණ්ඩිකා හතරක් තියෙනවා කියලා. ඒකට අපර පෘෂ්ඨයේ දිහා තමයි බලන්න ඕනේ. අපර පෘෂ්ඨය දිහා බලපුවාම තමයි චතුරස්‍ර කණ්ඩිකාව, සපුච්ච කණ්ඩිකාව පැහැදිලිව දකින්න ලැබෙන්නේ. හරි. එහෙනම් පූර්ව පෘෂ්ඨයේ දිහා බැලුවොත් ඉස්සරහ පැත්තෙන් බැලුවොත් පේන්නේ කණ්ඩිකා දෙකකට වෙන් වෙච්ච ස්වභාවයක්. එතකොට මේ තියෙන්නේ left lobe හෙවත් වම් කණ්ඩිකාව. දැන් right lobe දකුණු කණ්ඩිකාවනේ. එහෙනම් මේක වම් කණ්ඩිකාව. වම් කණ්ඩිකාව. ඒ වගේම පිත්ත ප්‍රනාලය, ඒ වගේම පිත්තාශය දකින්න පුළුවන්. මෙන්න මේ රූපසටහනේ මූලිකම අපිට වැදගත්ම දේවල් යාකෘතික ශිරාව ඉහළින් තියෙනවා. යාකෘතික ශිරාව. මේව ගැන දැන් අපි තවත් සාකච්ඡා කරනවා කරුණු. දැන් රූපසටහනෙන් පස්සේ අපි තවත් අක්මා අනුකණ්ඩිකාව සම්බන්ධව කාරණා රාශියක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. තාමත් අපි අක්මා අනුකණ්ඩිකාව ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. දැන් අක්මා කෝට්‍රාබ ගැන තමයි අපි රූපසටහනට කලින් කතා කරේ. අක්මා කෝට්‍රාබ කියන්නේ අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුධිර වාහිනී. අසම්පූර්ණ බිත්ති සහිත විශාල රුධිර වාහිනී. මේවායේ රුධිරේ පිරී පවතිනවා කියලා අපි කිව්වා. දැන් මේවා ඇතුලේ මොන රුධිරයද තියෙන්නේ? දරුවනේ අක්මා කෝඩ්‍රාබයකට ආකාර දෙකක රුධිරයේ මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. ආකාර දෙකකින්, මාර්ග දෙකකින්. එකක් තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව කියලා ශිරාවක් තියෙනවා. යාකෘතික ප්‍රතිහාර ශිරාව. අපි කලින් පරිච්ඡේදයකත් ඒ ශිරාව ගැන යම් අවබෝධයක් ලබා ගත්තා. මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව එක කොටසක් සම්බන්ධ වෙන්නේ ආහාර මාර්ගයේ කොටස් වලට, අනෙක් පැත්තෙන් සම්බන්ධ වෙන්නේ අක්මාවට. දැන් විශේෂත්වය තමයි සාමාන්‍ය ප්‍රධාන ශිරාවක් එක අන්තයකින් හෘදයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. නමුත් යාකෘතික ප්‍රතිහාර ශිරාවේ අන්ත දෙකම හෘදයට සම්බන්ධයක් නැහැ. අන්ත දෙකෙන් කොයිකවත් හෘදයට සම්බන්ධ නැහැ. අවයව දෙකක් නැත්නම් අවයව කාණ්ඩ දෙකක් අතර තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව පවතින්නේ, ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒතර යාකෘතික ප්‍රතිහාර ශිරාවේ පෝෂක බහුල හැබැයි ශිරාවක්නේ. බොහෝ වෙලාවට ශිරාවල තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි රුධිරය. ඒ කියන්නේ අපිරිසිදු රුධිරය. ඒතර යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් එන්නේ පෝෂක බහුල ඔක්සිජන් සාන්ද්‍රණය අඩු රුධිරය තමයි එන්නේ. ඒ රුධිරය අර ආහාර මාර්ගයේ කොටස් කීපයකින් පැමිණෙනවා කොහෙටද? අක්මාවට. අක්මාව වෙත රුධිරය ගෙන එන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි යාකෘතික ප්‍රතිහාර ශිරාව. අනික තමයි යාකෘතික දමනිය. ඒක නම් පැහැදිලිවම එන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි, අපි කියන්නේ පිරිසිදු රුධිරය තමයි එන්නේ. හරි. ඒතර යාකෘතික දමනි රුධිරයත් යාකෘතික ප්‍රතිහාර ශිරාවේ තියෙන පෝෂක බහුල රුධිරයත් මිශ්‍ර වෙන තැන තමයි කොහෙද දරුවනේ? අක්මා කෝටරාබ. අක්මා කෝටරාබ වලදී තමයි මේ දෙන්න එකතු වෙන්නේ. හරි. එහෙමනම් ඒවා තුල කියන්නේ අක්මා කෝටරාබ තුල ප්‍රතිහාර ශිරාවේ සහ
යාකෘතික ප්‍රතිහාර ශිරාවේ සහ යාකෘතික කියලා විශේෂණයක් මම එකතු කරනවා. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ සහ යාකෘතික දමනයේ කුඩා ශාඛාවලින් ලැබෙන රුධිරයේ මිශ්‍රණයක් අඩංගුයි. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවලින් ඒ වගේම යාකෘතික දමනීයේ ශාඛාවලින් පැමිණෙන රුධිරයේ මිශ්‍රණයක් තමයි පවතින්නේ අක්මා කෝට්‍රාබවල. මේ සැකසීම නිසා ශිරා රුධිරය ඒ කියන්නේ පෝෂක ද්‍රව්‍ය අධික සාන්ද්‍රණයකින් පවතින යාකෘතික ප්‍රතිහාර ශිරා රුධිරය දමනිවල ඇති රුධිරයේ සමග මිශ්‍ර වීමෙන් අක්මා සෛල වලට සමීප වීමට ඉඩ සලසයි. දැන් මෙතෙන්දි වැදගත් කාරණාවක් සිද්ධ වෙනවා දරුවෝ. මේ බලන්න. අක්මා කෝටරාබයකදී දැන් අක්මා සෛල පේලි වශයෙන් පවතින්නේ මෙහෙම. මෙන්න අක්මා සෛල පේලි යුගලක් මම අඳිනවා. හරි. තවත් අක්මා සෛල පේලි යුගලක් මම මෙතනින් අඳින්නම්. මෙන්න මේ විදිහට. අක්මා සෛල පේලි යුගලක්. දැන් කෝටරාබ රුධිරය කෝටරාබයට අයිති වෙන මෙන්න මේ අවකාශය. කෝටරාබ රුධිරයේ දිගේ පැමිණෙනවා ආකාර දෙකක රුධිරය කෝටරාබ හරහා. එකක් තමයි O2 සාන්ද්‍රණය ඔක්සිජන් සාන්ද්‍රණයේ බහුල රුධිරයක් වෙනවා. ඒ වගේම පෝෂක බහුල රුධිරය එනවා. පෝෂක බහුල රුධිරය මම ඒක දානවා පෝෂක සාන්ද්‍රණයේ වැඩි රුධිරය කියලා. ඔන්න ඒ රුධිරයත් එනවා. දැන් මේ පෝෂක බහුල රුධිරය අරන් ඉන්නේ කවුද? ඒක අරන් ඉන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවකි. ඔක්සිජන් බහුල රුධිරය අරන් ඉන්නේ කවුද? ඒක අරන් ඉන්නේ යාකෘතික දමනියේ ශාඛාවකි. දැන් බලන්නකෝ අක්මා සෛල වලට නැත්තම් හෙපටොසයිට වලට මේ රුධිර මිශ්‍රණය නිසා ලැබෙන වාසි දෙකක්. ඇයි? පෝෂක බහුල රුධිරයත් මෙන්න යනවා අක්මා සෛල වලට. විසරණය වෙනවා. ඔක්සිජනුත් ලැබෙනවා. ඔක්සිජනුත් ලැබෙනවා. දැක්කද? දැන් ඔක්සිජනුත් ලැබෙනවා මේ සෛල වලට. අක්මා සෛල වලට තමන්ගේ සෛලීය ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා. ඒ වගේම පෝෂකත් ලැබෙනවා. පෝෂකත් ලැබෙනවා. එනිසා මේ කෝටරාබ රුධිරය හරිම ප්‍රයෝජනවත්. මොකද කෝටරාබ රුධිරයේ තියෙන පෝෂක සහ ඔක්සිජන් අවට පවතින අක්මා සෛල වලට බෙදා හරිමින් තමයි අවසානයේදී මේ කෝටරාබ රුධිරය ගමන් කරනවා මෙහෙට. දැන් මේ තියෙන්නේ මධ්‍ය ශිරාව. මධ්‍ය ශිරාව. මධ්‍ය ශිරාව වෙත තමයි ගමන් කරන්නේ මේ රුධිරය. දැන් මේ වෙලාවේදී අක්මා සෛල නිකන් ඉන්නේ නැහැ දරුවෝ. මේ වෙලාවේදී අක්මා සෛල නිකන් ඉන්නේ නැහැ. අක්මා සෛල තමන්ගේ අපද්‍රව්‍ය ටිකත් ඒක එවනවා. විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ්. මෙන්න තමන්ගේ අපද්‍රව්‍ය ටිකත් මේ රුධිරයට එවනවා. රුධිරයෙන් පෝෂක ටික ඔක්සිජන් ටික ගන්න අතරේ තමන්ගේ අපද්‍රව්‍ය රුධිරයට එවනවා. ඒතර ඇත්තටම මධ්‍ය ශිරාව වෙත ගලාගෙන යන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි අපිරිසිදු රුධිර ධාරාවක් තමයි මධ්‍ය ශිරාවට ගලාගෙන යන්නේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වැඩි රුධිරය තමයි මේ මධ්‍ය ශිරාව වෙත ගලාගෙන යන්නේ කියන එක ඔබ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. පැහැදිලිද? හරි. එතකොට අපි මේ කාරණාවලට නැවත පැමිණුණොත් බලන්න. මේ සැකැස්ම නිසා ශිරා රුධිරය, ඒ කියන්නේ පෝෂක ද්‍රව්‍ය අධික සාන්ද්‍රණයකින් පවතින රුධිරය, ශිරා රුධිරය දමනිවල ඇති රුධිරය සමග මිශ්‍ර වෙලා අක්මා සෛල වලට සමීප වීමට ඉඩ සලසනවා. ඒ වගේම තවත් රූප සරහනට එක දෙයක් එකතු කරන්නට අවශ්‍යයි. දැන් මේ අක්මා කෝටරාබය කියන මේ අවකාශයනේ. මේ අවකාශයේ තනින් තන අපිච්ඡදය පවතිනවා. තනින් තන අපිච්ඡදයක් පවතිනවා. මෙන්න මේ වගේ මම අපිච්ඡදය අඳින්නම්.
මෙහෙම තැනින් තැන. ඒ අපිච්චදේ ඉන්නවා සමහර සෛල. ඒ සෛලවලට දරුවනේ භක්ෂක හැකියාවක් තියෙන. ඒ කියන්නේ තව කෙනෙක්ව ගිලගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා. භක්ෂක සෛල ඉන්නවා. ඒ අපිච්චදේ තැනින් තැන. මේ භක්ෂක සෛලවලට කියන්නේ යාකෘතික මහභක්ෂාණු එහෙම නැත්නම් කූෆර් සෛල කියලාත් කියනවා. මේ නම් කීපයක්ම කියවෙනවා. යාකෘතික මහභක්ෂාණු. යාකෘතික මහාභක්ෂාණු. එහෙම නැත්නම් කූෆර් සෛල කියලාත් කියනවා. කූපර් සෛල කියලාත් කියනවා. දැන් දරුවෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ඇයි මේවා තියෙන්නේ? දරුවනේ මේවා තියෙන්නේ මේ රුධිරයේ ඉන්න පුළුවන් නේද යම් යම් බැක්ටීරියා වර්ග. අහිතකර ශුද්ධ ජීවීන් ඉන්න පුළුවන් ආගන්තුක ශුද්ධ ජීවීන්. අන්න ඒ අයව අල්ලලා, ගිලලා, අධිග්‍රහණය කරලා කාලා විනාශ කරලා දානවා. ඒකටනේ අපි කියන්නේ භක්ෂණය කරනවා කියලා. හරි. එතකොට මේ කෝටරාබ රුධිරයේ පවතින ආගන්තුක අංශු නැත්තම් ශුද්ධ ජීවීන්, බැක්ටීරියා වර්ග ඒවා භක්ෂණය කරන එක තමයි යාකෘතික මහභක්ෂාණු වල නැත්තම් කූෆර් සෛල වල කාර්යභාරය. ඉතින් ඒකෙන් ආරක්ෂාවක් ලබා දෙන්න මේගොල්ලන් ලොකු දායකත්වයක් දක්වනවා. ඒ ගැනත් ඔබ මතක තියාගන්න ඕනේ. අපි නැවතත් අපේ කාරණාවලට එමු. සිද්ධාන්තමය කරුණු වලට. එතකොට කෝටරාබවල ආස්තරේ කෝටරාබවල බිත්තියේ නැත්තම් ආස්තරනේ යාකෘතික මහභක්ෂාණු නැත්තම් කූෆර් සෛල පවතිනවා. යාකෘතික මහභක්ෂාණු නැත්තම් කූෆර් සෛල බලන්න මේ කූෆර් සෛල පවතිනවා. ඊළඟ කාරණාව කෝටරාබවල සිට මධ්‍ය ශිරාවට රුධිරය ගලාගෙන යනවා. අපි ඒක රූප සටහන යන්ද මේ තියෙන කෝටරාබවල ඉඳලා මධ්‍ය ශිරාවට රුධිරය ගලාගෙන යනවා. මේ තියෙන මධ්‍ය ශිරාව. එය වෙනත් අනුකණ්ඩිකා වලින් පැමිණෙන ශිරා සමග සම්බන්ධ වෙලා වඩාත් විශාල ශිරා සාදමින් අවසානයේ යාකෘතික ශිරාව සාදයි. දැන් මේ මධ්‍ය ශිරා ගණනාවක් එකට එකතු වෙලා වඩාත් විශාල ශිරා හදලා ඒව අවසානයේදී එකතු වෙලා තමයි යාකෘතික ශිරාව කියන ප්‍රධානම ශිරාවක් නිර්මාණය වෙන්නේ. එතකොට කෝටරාබවල සිට මධ්‍ය ශිරාවට රුධිරය ගලා යන අතර එය වෙනත් අනුකණ්ඩිකා වලින් පැමිණෙන ශිරා සමග සම්බන්ධ වෙලා වඩාත් විශාල ශිරා සාදමින් අවසානයේදී යාකෘතික ශිරාව සාදනවා. යාකෘතික ශිරාව සෑදීම සිද්ධ කරනවා. හරිම සරල කාරණා. ඊළඟ කාරණාව තමයි මේ අක්මා සෛල පේලි අතර නැත්නම් අක්මා සෛල ස්තම්භ අතර පිත්ත නාලිකා විහිදිලා තියෙනවා. හරි. මේ තියෙන්නේ මේ වගේ පිත්ත නාලිකා. බලන්න මේ රූප සටහන. දැන් මේ තියෙන්නේ මේ වගේ පිත්ත නාලිකාවක් මේ තියෙන්නේ. අක්මා සෛල පේලි අතර. පේලි යුගල් අතර නෙමෙයි. පේලි යුගල් අතර තියෙන්නේ මේක පේලි යුගලක් මේක තව පේලි යුගලක්. පේලි යුගල් අතර තියෙන්නේ කෝටරාබ. අක්මා සෛල පේලි අතර නැත්නම් ස්තම්භ අතර පවතින්නේ මොනවද? පිත්ත නාලිකා. මෙන්න පිත්ත නාලිකා. මම නම් කරනවා මේක පිත්ත නාලිකා කියලා. දැන් දරුවනේ මේ අක්මා සෛල හැම එකටම පුළුවන් පිත්ත නිපදවන්න. පිත්‍යුෂ නිපදවන්න පුළුවන්. ඒගොල්ලන් නිපදවන පිත්‍යුෂ මේ සෛල සම්බන්ධ කරන ධාරය තියෙනවනේ. මේ ධාරයේ දිගේ තමයි මෙහෙම එකතු වෙන්නේ. පිත්ත නාලිකා වලට මෙහෙම ධාරයේ දිගේ එකතු වෙනවා. හරි? මේ සෛල වලින් නිපද වෙන පිත්‍යුෂ මේ ධාර දිගේ ඇවිල්ලා තමයි එකතු වෙන්නේ මෙහෙම. ඒ ඔක්කොම පිත්ත නාලිකා දිගේ තමයි ගමන් කරන්නේ. ඊළඟට කියනවා පිත්ත නාලිකා එකතු වීමෙන් වඩා විශාල පිත්තනාල සෑදේ. මේ පිත්ත නාලිකා එකතු වෙලා වඩාත් විශාල පිත්තනාල නිර්මාණය වෙනවා. පිත්තනාල නිර්මාණය වෙනවා. පිත්ත නාලිකා එකතු වෙලා හැදෙන්නේ පිත්තනාල. හරි? එතකොට අක්මා සෛල ස්තම්භ අතර පිත්ත නාලිකා විහිදෙනවා. පිත්ත නාලිකා එකතු වීමෙන් වඩාත් විශාල පිත්තනාල සෑදෙනවා. වඩාත් විශාල පිත්තනාල සෑදෙනවා. ඊළඟට මේ අක්මා අනුකණ්ඩිකාවක ෂඩාශ්‍රාකාර ස්වභාවයක් නේ තියෙන්නේ. ඒ ෂඩාශ්‍රාකාර ව්‍යුහයේ කොන් වල ඒ කියන්නේ මෙන්න මේ වගේ ෂඩාශ්‍රය මේ විදිහ නම් මෙන්න මේ කොන් ගැන තමයි අපි කතා කරන්නේ. මේ කොන් ගැන. මේ කොන් වල ව්‍යුහයන් කීපයක් අන්තර්ගත වෙලා තියෙනවා. බලන්න මොනවද කියලා.
ෂඩාශ්‍රාකාර ව්‍යුහවල කෝණවල ෂඩාශ්‍රාකාර ව්‍යුහවල මේ කොන්වල කෝණවල යාකෘතික දමනි ශාඛාවක් යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් ඒ වගේම අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලයක් තියෙනවා. අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලයක්. ඒ කියන්නේ මේවල තියෙනවා. මොනවද තියෙන්නේ එතකොට? අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලයක් තියෙනවා. ඒ තමයි මම මේ දම් පාටින් ලකුණු කරේ. අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලයක් තියෙනවා. ඒ වගේම යාකෘතික දමනි ශාඛාවක් තියෙනවා. යාකෘතික දමනි ශාඛාවක්. ඒ වගේම යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් තියෙනවා. මෙන්න මෙහෙම කාණ්ඩ තුනක් තියෙනවා. එතකොට මේ තමයි යාකෘතික දමනි ශාඛාව. යාකෘතික දමනි ශාඛාව ඊළාට අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය ඒ වගේම යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාව. ශිරාව නෙමෙයි ඒකෙන් ඇති වෙන ශාඛාව. ඔය තුනම තියෙනවා. ෂඩාශ්‍රාකාර කෝණවල ෂඩාශ්‍රාකාර ව්‍යුහවල කෝණවල කොන්වල දකින්න පුළුවන් මෙන්න මේ කොටස් තුනම දකින්න පුළුවන් දරුවෝ. මොනවද දකින්න පුළුවන් කොටස් තුන? එකක් තමයි යාකෘතික දමනි ශාඛාවක්. මේ තියෙන එක යාකෘතික දමනි ශාඛාව. යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාව. ඒ දෙක මැද අපිට දකින්න පුළුවන් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය. අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය දකින්න පුළුවන්. දැන් මේ පිත්ත නාලිකා සියල්ල එකතු වෙලා නිර්මාණය වෙනවානේ පිත්ත නාල. ඒක අපේ කලින් කරුණේදී කතා කරානේ. මේ බලන්න. පිත්ත නාලිකා එකතු වීමෙන් වඩාත් විශාල පිත්ත නාල සෑදෙනවා. ඒ පිත්ත නාල අවසානයේදී එකතු වෙලා තමයි හැදෙන්නේ මෙන්න මේ අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය. අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය හැදෙන්නේ මේ පිත්ත නාලිකා පිත්ත නාල සියල්ල අවසානයේදී එකතු වෙලා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන අක්මාව ඊටා වැදගත් කෘත්‍යයන් රාශියක් ඉටු කරන ඊටා වැදගත්ම අවයවයක් කියලා. ඊටා වැදගත් කෘත්‍යයන් රාශියක් ඉටු කරන වැදගත්ම අවයවයක්. හරි. ඒතර දරුවනේ අපි මේ කොටස යටතේ මේ සාකච්ඡා කරපු කාරණා ටික සාරාංශගත කරගමු. අපි මේ කතා කරපු කරුණු ටික සාරාංශගත කරමු. මොනවද අපි කතා කරේ? අපි කිව්ව දරුවනේ අක්මා කෝටරාබ තුල යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් වගේම යාකෘතික දමනි ශාඛාවකින් පැමිණෙන රුධිරය මිශ්‍ර වෙලා තියෙනවා. ද යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවෙන් ඉන්නේ පෝෂක බහුල හැබැයි ඔක්සිජන් අඩු රුධිරය. යාකෘතික දමනි ශාඛාවෙන් ඉන්නේ ඔක්සිජන් බහුල රුධිරය. නැත්නම් අපි කියනවා පිරිසිදු රුධිරය. මේ දෙකම මිශ්‍ර වෙනවා. මේ දෙකෙන්ම ඒ ලබා දෙන සංඝටක අක්මා සෛල වලට විසරණය වෙලා අක්මා සෛල එයින් පෝෂණය ලබා ගන්නවා. පෝෂක ද්‍රව්‍යත් ලැබෙනවා, ඔක්සිජනුත් ලැබෙනවා. ඒ වගේම අක්මා සෛල නිපදවන පරිවෘතියේදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් කෝටරාබ රුධිරයට යොමු කරනවා, මුදා හරිනවා. ඒ අනුව කෝටරාබ රුධිරය අවසානයේදී මධ්‍ය ශිරාව වෙත ගමන් කරනකොට අපිරිසිදු තත්වයට නැත්නම් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ වැඩි තත්වයට පත් වෙලා තියෙනවා. මධ්‍ය ශිරා ගණනාවක් එකතු වෙලා විශාල ශිරා හැදෙනවා. ඒ විශාල ශිරා අවසානයේදී එකතු වෙලා යාකෘතික ශිරාව නිර්මාණය වෙනවා. එතකොට යාකෘතික ශිරාව දක්වා මේ අපිරිසිදු රුධිරය ගමන් කරනවා. කෝටරාබ ආස්තරණේ තනින් තන යාකෘතික මහභක්ෂාණු හෙවත් කූෆර් සෛල කියලා සෛල වර්ගයක් තියෙනවා. ඒවා රුධිරයේ පවතින කෝටරාබ රුධිරයේ පවතින ව්‍යාධි ජනකයින්, ශුද්ධ ජීවීන්, ආගන්තුක අංශුන් භක්ෂණය කිරීමට ඒවා දායක වෙන්නේ. හරි. ඊළඟට අක්මා සෛල ස්තම්භ අතර පිත්ත නාලිකා තියෙනවා. ඒ පිත්ත නාලිකා එකතු වීමෙන් විශාල පිත්ත නාල හැදෙනවා. ඒ පිත්ත නාල අවසානයේදී එකතු වෙලා අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රණාලය සාදනවා.
සඩාස්ත්‍රාකාර ව්‍යුහවල කෝණවල අපිට දකින්න පුළුවන් යාකෘතික දමනි ශාඛාවක්, යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් සහ අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලයක් දකින්න පුළුවන්. අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලයක් දකින්න පුළුවන්. අක්මාව වැදගත් කෘත්‍යයන් රාශියක් සඳහා දායක වෙන වැදගත්ම අවයවය. අපි මෙතනින් එහාට ඒ කෘත්‍යයන් මොනවද කියන එක ගැන ගැඹුරෙන් කතා කරන්නයි සූදානම් වෙන්නේ. හරි? දැන් දරුවනේ ජීර්ණ කාර්යභාරයට අමතරව අක්මාවෙන් ඉෂ්ට වෙන කෘත්‍යයන් කීපයකුත් මෙතනදී සඳහන් කරන්නට අවශ්‍යයි. බලන්න, ජීර්ණ කාර්යභාරයට අමතරව අක්මාව කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන පරිවෘතියට දායක වෙනවා. ඒක එකක්. අපි ටික සටහන් කරගමු මේ විදිහට. කාබෝහයිඩ්‍රේට, මේද හා ප්‍රෝටීන පරිවෘතියට දායක වෙනවා. ඖෂධ සහ විෂද්‍රව්‍ය වල විෂහරණ ක්‍රියාවලියක් කරනවා. හරි? අපි බොන පැනඩෝල් පෙත්තේ ඉඳලා හරි සංකීර්ණ ඖෂධ දක්වාම යම්කිසි රෝගියෙකු ගන්න ඒවායේ ඒ ඖෂධවල තියෙන රසායනික සංඝටක බිඳ හෙලන්න දායක වෙනවා. හරි? අපි කවුරු හරි කෙනෙක් මානසික ව්‍යාකූලතාවයකට පත් වෙලා සීදි විනසා ගන්න විෂ වර්ග පානය කරොත්, වස වර්ග පානය කරොත්, ඒ වස විස වල විෂහරණ ක්‍රියාවලිය කරන්නේ අක්මාවෙන්. මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයන් ශරීරගත කරගන්න ඇල්කොහොල් ටික බිඳ හෙලන්නේ අක්මාවෙන්. අන්න විෂහරණ ක්‍රියාවලියට දායක වෙනවා. එතකොට ඖෂධ සහ විෂද්‍රව්‍ය වල විෂහරණයට දායක වෙන එක දෙවනි කෘත්‍යය. මේ ආහාර ජීර්ණ කාර්යභාරයට අමතරව තියෙන කෘත්‍යයක්. ශුද්ධ ජීවීන්ට එරෙහි ආරක්ෂණයක් ලබා දෙනවා. ඒක අපි දන්නවා. ඒක ඇති කරන්නේ කවුරු මගින්ද? අර මහ භක්ෂාණු, යාකෘතික මහ භක්ෂාණු. යාකෘතික මහ භක්ෂාණු නැත්තම් කූෆර් සෛල වලින් තමයි මේ ශුද්ධ ජීවීන්ට එරෙහි ආරක්ෂාව ලබා දෙන්නේ. ඒ වගේම කාර්යභාරය නිම වෙච්ච හෝමෝන අක්‍රිය කරන්න දායක වෙනවා. තමන්ගේ කාර්ය ඉවර වුණාට පස්සේ හෝමෝනයකින් ඒ හෝමෝනය අක්‍රිය කරනවා. ඒ විතරක් නෙමෙයි, තාපය නිපදවන්න දායක වෙනවා. දේහයේ තාප නිෂ්පාදන අවයවය තමයි අක්මාව. මේ නිපදවන තාපය දේහය පුරාම බෙදා හැරීමෙන් දේහ උෂ්ණත්ව යාමනයට පවා අක්මාව ලොකු දායකත්වයක් සපයනවා. ඒ නිසා මෙන්න මේ කාරණා ටික අපි පාඩම් කරගමු. හොඳට මතක තියාගමු. ආහාර ජීර්ණ කාර්යභාරයට අමතරව අක්මාවෙන් ඉටුවන කෘත්‍යයන්. ප්‍රධාන කෘත්‍යයන් පහක් ගැන කිව්වා. කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන පරිවෘතියට දායක වෙනවා. ඖෂධ සහ විෂද්‍රව්‍ය වල විෂහරණය කරනවා. ශුද්ධ ජීවීන්ට එරෙහිව ආරක්ෂණයක් ලබා දෙනවා. හෝමෝන අක්‍රිය කරනවා. හෝමෝන අක්‍රිය කරනවා. තාපය නිපදවනවා. තාපය නිපදවනවා. හරි. දරුවනේ, රූපසටහන් කීපයකට මම යොමු වෙනවා. අපි සාකච්ඡා කරපු දේවල් මේ අක්මා අනුකණ්ඩිකාවක ව්‍යුහයට අදාළව මේ බලන්න, මේ ෂඩාස්ත්‍රාකාර හැඩය. මේ අක්මා අනුකණ්ඩිකාවකේ පවතින ෂඩාස්ත්‍රාකාර හැඩය. දැන් මෙතන ඔබට පේනවා ෂඩාස්ත්‍රාකාර ව්‍යුහවල කෝණවල තියෙනවා විශේෂ ව්‍යුහයන් තුනක්. දැක්කද? හරි. මේ තියෙන්නේ නිල් පාටින් ලකුණු කරන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාව. යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාව. හරි. ඒ වගේම රතු පාටින් තියෙන්නේ යාකෘතික දමනි ශාඛාව. කොළ පාටින් සාමාන්‍ය ලකුණු කරන්නේ අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලය. ඉතින් අන්තර් අනුකණ්ඩික පිත්ත ප්‍රනාලය. මේ තියෙන මධ්‍ය ශිරාව ඔබට පැහැදිලිව පේනවා ඇති. මධ්‍ය ශිරාව, කෝට්‍රාබ, අක්මා සෛල පේලි යුගල් දෙකක් අතර පවතින අවකාශය. තවදුරටත් පැහැදිලි රූප සටහනකට ගත්තොත් මෙන්න මධ්‍ය ශිරාව, කූෆර් සෛල තැනින් තැන තියෙනවා. නැත්නම් යාකෘතික මහ භක්ෂාණු. අක්මා සෛල තියෙනවා. පිත්ත ප්‍රනාලය තියෙනවා.
එතනත් දකින්න පුළුවන් යාකෘතික දමන ශාඛාව සහ යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාව. රුධිරය සහිත කෝටරාබ තමයි මේ පවතින්නේ. මේ ප්‍රදේශ කෝටරාබ වලට අයිති මෙන්න මේ ප්‍රදේශය. දරුවනේ දැන් මම සාකච්ඡා කරන්නේ ජීර්ණයට අදාළව අක්මාවේ කෘත්‍ය, අක්මාවේ කාර්යභාරය මොකක්ද කියලා. ජීර්ණය සම්බන්ධයෙන් අක්මාවේ කාර්යභාරය ගැන අපි සාකච්ඡාවේ දෙන්නේ. දැන් අපි දන්නවා අක්මාව කියන්නේ පිත ශ්‍රාවය කරන අවයවය. අක්මාවෙන් නිෂ්පාදනය වන තරලයට තමයි අපි කියන්නේ පිත නැත්තම් පිත්යුෂ කියලා. ඒවා ග්‍රහණියට නිදහස් කරනකම් తాවකාලිකව ගබඩා කරන් ඉන්නේ පිත්තාශය තුල. ඒක මූලිකම කාරණාව. අක්මාව පිත ශ්‍රාවය කරනවා, ඒවා ග්‍රහණියට නිදහස් කරන තුරු පිත්තාශය ගබඩා කරනවා. පිත්තාශය ගබඩා කරලා තියෙනවා. දරුවනේ මේ පිත්යුෂවල නැත්තම් පිතේ පිත් ලවණ තියෙනවා. ඒවා මේද තෛලෝදීකරණ ක්‍රියාවලියට දායක වෙනවා. ඔබ දන්නවා මේ වන විට මේද තෛලෝදීකරණය කියන්නේ විශාල ලිපිඩ අණු නැත්තම් මේදාණු කුඩා මේද ගෝලිකා බවට පත් කරන ක්‍රියාවලිය. එතකොට ජල ද්‍රාව්‍ය ස්වභාවයකුත් ඒවට ලැබෙනවා. පිතෙහි පිත් ලවණ ඇති අතර පිත් ලවණ වර්ග දෙකක් තියෙනවා. ඔබේ අමතර දැනුමට දරුවනේ මම කියන්නම්. පිත් ලවණ වර්ග දෙකක් තියෙනවා. සෝඩියම් ටෙරෝ කෝලේට්, සෝඩියම් ග්ලයිකෝලේට්. කලින් පරිච්ඡේදයකත් අපි මේවා ගැන සඳහන් කරා. සෝඩියම් ග්ලයිකෝලේට් සහ සෝඩියම් ටෙරෝක්ලෝරේට් කියලා පිත් ලවණ දෙකක් අන්තර්ගත වෙනවා පිතේ. ඒවා තෛලෝදී කාරක ලෙස ක්‍රියා කරන අතර එමගින් මේද ජීර්ණය සහ අවශෝෂණයට දායක වෙනවා. අන්න ඒක වැදගත් මතක තියාගන්න. මේද ජීර්ණයට සහ මේද අවශෝෂණයට දායකත්වයක් සපයනවා. ඒ වගේම බොහෝ අවශෝෂණය කරන ලද පෝෂක අක්මාවට ළඟා වෙනවා. බොහෝමයක් අවශෝෂණය කරන ලද පෝෂක අක්මාවට ළඟා වෙනවා. අක්මාව ඒ පෝෂක දේහයේ අනෙක් ප්‍රදේශවලට බෙදා හැරීම යාමනය කරනවා. බොහෝමයක් අවශෝෂණය කරන ලද පෝෂක විශේෂයෙන්ම යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට ළඟා වෙනවා. අක්මාව ඒ පෝෂක දේහයේ අනිකුත් ප්‍රදේශවලට බෙදා හැරීම යාමනය කරන පාලනය කරනවා. ඒ වගේම රුධිරයේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනේ මගින්. මොකද රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වුණාම ඒ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කරන්න නම් ග්ලූකෝස් වලින් කොටසක් ග්ලයිකෝජන් බවට පරිවර්තනය කරන එක උත්තේජනය කරන්නේ ඉන්සියුලින් වලින්. ඉන්සියුලින් ඊළඟට කරන්නේ ඒ ග්ලයිකෝජන් ටික අක්මාවේ සංචිත කරන එක උත්තේජනය කරනවා. ඔන්න එතකොට අක්මාව දායක වෙනවා ග්ලූකෝස් සමස්ථිතිය සඳහා. අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා ඒ ග්ලයිකෝජන් ටික තමයි අක්මා සෛලවල ගබඩා කරන්නේ. අක්මාවේ ගබඩා කරන්නේ. ඒ වගේම තමයි දරුවෝ මේ කාරණාව බලන්න ඊළඟ කාරණාව. ඉන්සියුලින් සහ ග්ලූකගන් හෝමෝන මගින් ග්ලයිකෝජන් අක්මා සෛල තුල තැම්පත් කිරීම සහ බිඳහෙලීම යාමනය කර. අපි කලිනුත් ඒ ගැන කිව්වා. හරි. ඉන්සියුලින් කරන්නේ රුධිරයේ තියෙන ග්ලූකෝස් අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකෝජන් කරලා අක්මා සෛල වල තැම්පත් කිරීම උත්තේජනය කරනවා. ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙලාවට ග්ලූකගන් මොකද කරන්නේ? එයා අක්මාව මත ක්‍රියාත්මක වෙලා ග්ලයිකෝජන් බිඳහෙලලා ග්ලූකෝස් බවට පරිවර්තනය කළ ඒ ග්ලූකෝස් රුධිරයට මුදා හැරීම උත්තේජනය කරනවා. එනිසා මේ කාරණාව ඔන්න බලන්න. ඉන්සියුලින් සහ ග්ලූකගන් හෝමෝන මගින් ග්ලයිකෝජන් අක්මා සෛල තුල තැම්පත් වීම සහ බිඳහෙලීම යාමනය කරනවා. ඒ වගේම අක්මාව තව සංචිත කෘත්‍යයක් කරනවා. ඒ තමයි මේදයේ දිය වෙන විටමින් වර්ග, මේද ද්‍රාව්‍ය විටමින්, විටමින් A, D, E, K සහ සමහර ජල ද්‍රාව්‍ය විටමින් වන B12, ඒ වගේම ලෝහ අයන වශයෙන් ඉන්න යකඩ කොපර් වගේ අයන ඒවත් ගබඩා කරනවා. මේද ද්‍රාව්‍ය විටමින වන A, D, E, K, සමහර ජල ද්‍රාව්‍ය විටමින් වන විටමින් B12, ඒ වගේම යකඩ කොපර් වැනි ලෝහ අක්මාව තුල සංචිත කිරීමක් කරනවා. හරි, අක්මාව තුල සංචිත කිරීමක් කරනවා. එමනම් දරුවනේ මේ ජීර්ණයට අදාළ අක්මාවේ කෘත්‍යයන් සාරාංශගත කරමු අපි. අක්මාවෙන් පිත ශ්‍රාවය කරනවා. ඒ ග්‍රහණියට නිදහස් වන තුරු පිත්තාශය තුල ගබඩා කරලා තියෙනවා. පිතේ පිත් ලවණ තියෙනවා. සෝඩියම් ටෙරෝක්ලෝරේට්, සෝඩියම් ග්ලයිකෝලේට් යනාදී වශයෙන්. ඒ පිත් ලවණ තෛලෝදී කාරක ලෙස ක්‍රියා කරලා මේද තෛලෝදීකරණය කරනවා. ඒක මේද ජීර්ණයට සහ අවශෝෂණයට පහසු වෙනවා. බොහොමයක් අවශෝෂණය කරන ලද පෝෂක
අක්මාවට ළඟා වෙනවා. අක්මාවෙන් තමයි දේහය පුරා බෙදා හැරීමේ පෝෂක බෙදා හැරීම යාමනය කරන්නේ. අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කළ අක්මා සෛලවල ගබඩා කරනවා. ඉන්සියුලින් සහ ග්ලූකෝගන් තමයි මේ ක්‍රියාවලිය වලට සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලන් ග්ලයිකෝජන්ව අක්මාව තුල තැම්පත් කිරීම හෝ බිඳ වැටීමට දායක වෙනවා. මේද ද්‍රාව්‍ය විටමින් වන ADEK සහ සමහර ජල ද්‍රාව්‍ය විටමින් වන විටමින් B12 ඒ වගේම කොපර් අයන් ඒ කියන්නේ යකඩ වගේ ලෝහ වර්ගත් සංචිත කිරීම අක්මාවෙන් කරනවා. මේවා තමයි ජීර්ණයට අදාළ අක්මාවේ කෘත්‍යයන් විදිහට අපිට සලකන්න වෙන්නේ. පැහැදිලිද? දරුවනේ අපි මේ පරිච්ඡේදය අවසන් කිරීමට තවත් විශේෂ මාතෘකාවක් තෝරගත්තා. ඒ තමයි මිනිසා තුළ ජීර්ණයේ යාමනය. දරුවනේ මේක වුණත් රචනා ප්‍රශ්නයක යම් කොටසක් විදිහට අහන්න පුළුවන් දෙයක්. ගොඩක් දරුවන් අමතක කරන කොටසක්. මොකද ගොඩක් දරුවන් සතුන්ගේ පෝෂණය පාඩමේදී ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික ඒවායේ කෘත්‍යයන් ටික ගොඩාක් හොඳට පාඩම් කරගන්නවා. නමුත් ක්‍රමයෙන් මේ පාඩමේ අවසාන මාතෘකාවලට ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි මේ කොටස් වලින් පවා විභාගෙට රචනාමය ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්න, MCQ බහුවර්ණ ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මිනිසා තුළ ජීර්ණයේ යාමනය කියන්නේ මොකද්ද? මිනිසා තුළ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පාලනය වෙන්නේ කොහොමද? මොන අයගෙන්ද? මොන පද්ධති වලින්ද මේක පාලනය වෙන්නේ? ඒක ගැන අපි දැන් මේ කතා කරන්නේ. දරුවනේ ජීර්ණය ආකාර දෙකකින් යාමනය වෙනවා. එකක් තමයි ස්නායු පද්ධතිය හරහා යාමනය වෙනවා. ස්නායුක යාමනයක්. අනිකට අපිට කියන්න පුළුවන් අස්නායුක යාමනයක් නැත්නම් අන්තරාසර්ග යාමනයක්. කියන්නේ හෝමෝන වලින් පාලනය වෙනවා. හෝමෝන වලින් පාලනය වෙනවා වගේම ස්නායු පද්ධතියෙන් පාලනය වෙනවා. ඉතින් ඔය ගැන තමයි මුලින්ම දැනගන්න ඕනේ. ජීර්ණයේ ආකාර දෙකකින් යාමනය වෙනවා. මොනවද ආකාර දෙක? ස්නායුක යාමනය සහ අන්තරාසර්ග යාමනය. ස්නායුක යාමනය සහ අන්තරාසර්ග යාමනය. හරි? ඒ කියන්නේ අන්තරාසර්ග පද්ධතිය නැත්නම් හෝමෝන මගින් යාමනය. ස්නායුක යාමනයේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ස්නායු ප්‍රතීක මගින්. මේ ප්‍රතීකයක් කියලා අදහස් කරන්නේ දරුවනේ අපි හිතන්නේ නැතුව අපේ අනුදැනුමකින් තොරව සිද්ධ වෙන අනිච්ඡානුගව සිද්ධ වෙන ක්‍රියාවන්. ඒවට තමයි අපි ප්‍රතීක ක්‍රියාවන් කියන්නේ. එතකොට මේ ප්‍රතීක ක්‍රියාවන් පාලනය කරන්නේ ස්නායුක ප්‍රතීක මගින්. හරි. එතකොට ස්නායුක යාමනයේ සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ස්නායුක ප්‍රතීක. දැන් හොඳම උදාහරණය තමයි කේට ග්‍රන්ථි වලින් කේටේ ස්‍රාවය. දැන් අපිට ආහාරයක් මතක් කරාම ආහාරයක් දැක්කම ඒ ආහාරයේ ගන්ධය දැනුණම, ඒ කියන්නේ සුවඳ දැනුණම අපිට කටට කෙලවුනනවනේ. ඒ කියන්නේ කේට ග්‍රන්ථි උත්තේජනය වෙලා කේටේ ස්‍රාවය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක සිද්ධ කරන්නේ ස්නායු ප්‍රතීකයක් මගින් තමයි කේට ග්‍රන්ථි වලට දැනුම් දෙන්නේ කේට ස්‍රාවය ආරම්භ කරන්න කියලා. ඒක අපි හිතලා කරන දෙයක් නෙමෙයි. හරි? එහෙමනම් ස්නායුක යාමනයේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ස්නායුක ප්‍රතීක වලින්. හොඳම උදාහරණය තමයි ස්නායුක ප්‍රතීක මගින් ආහාර මුඛයට ළඟා වූ විට කේට නිදහස් කිරීම උත්තේජන වෙනවා. දැන් මම අර කිව්වේ කට ඇතුළට ආහාර ඇතුල් කරගන්න කලින්. දැන් කලිනුත් ඔහොම කේට ස්‍රාවයේ උත්තේජන වෙනවා නම් කට ඇතුළට ආහාරය දැම්මොත් ආහාර ගුලි කට ඇතුළට මුඛය ඇතුළට ඇතුල් කරොත් අධික ලෙස කේටේ ස්‍රාවය වීම නැත්නම් කේටේ නිදහස් වීම උත්තේජනය වෙනවා. උදාහරණ ලෙස ස්නායුක ප්‍රතීක මගින් ආහාරය මුඛයට ළඟා වුණාම කේට නිදහස් කිරීම උත්තේජනය වෙනවා. ඊළඟට ආහාර ආමාශයට ළඟා වීම මගින් මත්ගෑමේ ක්‍රියාවලිය සහ ආමාශයික යුෂ නිදහස් වීම සිද්ධ වෙනවා. දැන් ආහාර ගුලි ආමාශයට ළඟා වෙනකොට මත්ගෑමේ ක්‍රියාවලිය, ඒ කියන්නේ ආහාරවල යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ආමාශයික යුෂ නිදහස් වීම සිද්ධ වෙනවා. මේ කරුණු පාඩම් කරගන්න ඕනේ. ආහාර ආමාශයට ළඟා වීම මගින් මත්ගෑමේ ක්‍රියාවලිය හා ආමාශයික යුෂ නිදහස් වීම සිද්ධ වෙනවා. ආමාශයික යුෂ නිදහස් වීම සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව අන්තරාසර්ග පද්ධතිය ජීර්ණයේදී විශේෂයෙන්ම ආමාශයේදී සහ කුඩාන්ත්‍රයේ සිද්ධ වෙන ජීර්ණය සඳහා ඉතා වැදගත් මෙහෙයක් කරනවා. ඔන්න මතක තියාගන්න අන්තරාසර්ග පද්ධතිය ජීර්ණයේදී විශේෂයෙන්ම ආමාශය සහ ශුද්‍රාන්ත්‍රය තුල සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලියේදී ලොකු මෙහෙයක් ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඒ මොනවද කියලා අපිට ඊළඟ කොටසින් බලන්න පුළුවන්. අන්තරාසර්ග පද්ධතිය ජීර්ණයේදී විශේෂයෙන්ම ආමාශයේදී සහ කුඩාන්ත්‍රයේදී නැත්නම් ශුද්‍රාන්ත්‍රයේදී සිදුවන ජීර්ණය තුල වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මොනවද ඉෂ්ට කරන්නේ මොනවද ඉටු කරන්නේ කියලා බලමු.
දැන් ආමාශයට ආහාර ළඟාවීමේදී ආමාශ බිත්තිය ක්‍රමක්‍රමයෙන් ඇදෙනවා ප්‍රසාරණය වෙනවා. ඒ හේතුවෙන් ගැස්ට්‍රීන් කියන හෝමෝනය ශ්‍රාවය වීම ආරම්භ වෙනවා නිදහස් වීම ආරම්භ වෙනවා. ඒ අර ආමාශ බිත්තිය ඇදෙනකොට ඇතිවන උත්තේජය මගින් තමයි මේ ගැස්ට්‍රීන් හෝමෝනය ශ්‍රාවය වීම නැත්නම් නිදහස් වීම උත්තේජනය වෙන්නේ. ඒතර ආමාශයට ආහාර ළඟාවීමේදී ආමාශ බිත්තිය ඇදෙනවා. මේ හේතුවෙන් ක්‍රියාව ආරම්භ වෙලා ගැස්ට්‍රින් හෝමෝනය නිදහස් වෙනවා. මේ ගැස්ට්‍රින් හෝමෝනය රුධිරය හරහා ගමන් කරලා සංසරණය වෙලා ආමාශයට ළඟා වෙනවා. එතරම් ආමාශ කුහරයට ළඟා වෙනවා. රුධිරය හරහා සංසරණය වෙලා ආමාශ කුහරයට ළඟා වෙනවා. ආමාශය තුලදී ආමාශයක යුෂ නිපදවීම ගැස්ට්‍රීන් කියන හෝමෝනය මගින් තමයි උත්තේජනය කරන්නේ. ඔන්න එයා උදව් කරනවා. ආමාශයේදී ආමාශයක යුෂ නිපදවීම දිරිගන්වනවා උත්තේජනය කරන්නේ ගැස්ට්‍රීන් මගින්. ඒක පාඩම් කරගන්න ඕනේ. ආමාශය තුලදී ආමාශයක යුෂ නිපදවීම ගැස්ට්‍රීන් මගින් උත්තේජනය වේ. ගැස්ට්‍රීන් වලින් තමයි උත්තේජනය වෙන්නේ. ආමලසයේ ඇති මේද අම්ල, ඇමයිනෝ අම්ල ග්‍රහණයෙන් කොලිසිස්ටෝකයිනින් හා සික්‍රටීන් නිදහස් කිරීම ක්‍රියාරම්භ කරනවා. බලන්න මේ ආමලසයේ තියෙන මේද අම්ල, ඇමයිනෝ අම්ල ඒ වගේ සංඝටක ආමලසයේ තියෙන මේද අම්ල, ඇමයිනෝ අම්ල වගේ සංඝටක ග්‍රහණයෙන් කොලිසිස්ටෝකයිනින් කියන හෝමෝනයත් සික්‍රටීන් කියන හෝමෝනයත් නිදහස් කිරීමේ ක්‍රියාව ආරම්භ කරනවා. ඒතර ආමලසයෙන් තමයි උත්තේජය ඇති වෙන්නේ. ආමලසයේ තියෙන මේද අම්ල ඒ වගේම ඇමයිනෝ අම්ල මේවා ග්‍රහණයෙන් කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියන හෝමෝන නිදහස් කිරීම ක්‍රියාව ආරම්භ කරනවා. කොලිසිස්ටෝකයිනින් මොකද කරන්නේ? එයා පිත්තාශයෙන් පිත නිදහස් කිරීම උත්තේජනය කරනවා. අග්න්‍යාශයෙන් ජීර්ණ එන්සයිම නිදහස් කිරීම දිරිමත් කරනවා. ඔය දෙකම කරනවා. කොලිසිස්ටෝකයිනින් වලින් කරන දේ තමයි පිත්තාශයෙන් පිත නිදහස් කරන එක උත්තේජනය කරනවා. පිත්තාශයෙන් පිත නිදහස් කිරීම. ඒ වගේම අග්න්‍යාශයෙන් ජීර්ණ එන්සයිම නිදහස් කිරීමත් සිද්ධ කරනවා. අග්න්‍යාශයෙන් ජීර්ණ එන්සයිම නිදහස් කිරීම කරනවා. දැන් මතක තියාගන්න කොලිසිස්ටෝකයිනින් වැඩ දෙකක් කරනවා. එකක් තමයි මොකද්ද? පිත්තාශයෙන් පිත නිදහස් කරනවා. ඇත්තරම පිත්තාශය සංකෝචනය කරලා පිත අර පොදු පිත්ත ප්‍රණාලය ඔස්සේ යවන්න දායක වෙන්නේ කොලිසිස්ටෝකයිනින්. පිත්තාශයෙන් පිත නිදහස් කිරීම උත්තේජනය කරනවා. ඒ වගේම අග්න්‍යාශයික ජීර්ණ එන්සයිම නිදහස් කිරීම උත්තේජනය කරනවා. ජීර්ණ එන්සයිම නිදහස් කිරීම උත්තේජනය කරනවා. ඊළඟට අග්න්‍යාශයේ තියෙනවා බයිකාබනේට් අයන. අපි දන්නවා අග්න්‍යාශයක විශේෂ බයිකාබනේට් තිබ්බ. ඒ බයිකාබනේට් නිදහස් කරන්න දායක වෙන්නේ සික්‍රටීන්. සික්‍රටීන් තමයි ඒ උත්තේජනය ඇති කරන්නේ. අග්න්‍යාශයෙන් බයිකාබනේට් නිදහස් කිරීම සික්‍රටීන් මගින් උත්තේජනය කරනවා. අග්න්‍යාශයෙන් බයිකාබනේට් නිදහස් කිරීම සික්‍රටීන් මගින් උත්තේජනය කරනවා. අග්න්‍යාශයෙන් බයිකාබනේට් නිදහස් වෙනවනේ. ආමලසයෙන් බයිකාබනේට්ට පුළුවන් මේ ආමලසය උදාසීන කරන්න. මොකද බයිකාබනේට් භාෂ්මිකයි. ආමලසය ඒක ආම්ලිකයි. අපි දන්නවනේ. ආමලසය හඳුන්වන්නෙත් අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය කියලා. ඒතර මේ ආම්ලික ආමලසය ආමාශයෙන් පැමිණෙනවා වරින් වර කොටස් වශයෙන් ග්‍රහණියට පැමිණෙනවා. එතකොට බයිකාබනේට් අයන වලට පුළුවන් එයාගේ තියෙන භාෂ්මික ස්වභාවය නිසා උදාසීන කරන්න. ආමාශයෙන් ලැබෙන ආමලසය බයිකාබනේට් මගින් උදාසීන කරයි. ආමාශයෙන් ලැබෙන ආමලසය බයිකාබනේට් මගින් උදාසීන කරයි. තවත් මේ කාරණා ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ ඉගෙනගත්ත කොටස අපි සාරාංශගත කරමු. ආමාශයට ආහාර එන්න දරුවනේ ආමාශ බිත්තිය ඇදෙනවා. මේ බිත්තිය ඇදීමත් සමග තමයි ගැස්ට්‍රීන් හෝමෝනයේ ශ්‍රාවය වීම ක්‍රියාරම්භ වෙන්නේ. ඊට පස්සේ ගැස්ට්‍රීන් රුධිර සංසරණ පද්ධතිය හරහා ආමාශයට ළඟා වෙනවා. ආමාශය තුලදී ආමාශයක යුෂ නිපදවීම ගැස්ට්‍රීන් වලින් උත්තේජනය කරනවා. ආමලසයේ තියෙන මේද අම්ල සහ ඇමයිනෝ අම්ල ග්‍රහණියෙන් කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් කියන හෝමෝන නිදහස් කිරීම ක්‍රියාරම්භ කරනවා. නිදහස් කිරීමේ ක්‍රියාව ආරම්භ කරනවා. කොලිසිස්ටෝකයිනින් නිකන් ඉන්නේ. එයා පිත්තාශයට ගිහිලා පිත්තාශය සංකෝචනය කරලා පිත්තාශයෙන් පිත නිදහස් කිරීමත් අග්න්‍යාශයෙන් ජීර්ණ එන්සයිම නිදහස් කිරීමත්
දිරිගන්වනවා. උත්තේජනය කරනවා. අග්න්‍යාශයේ බයිකාබනේට් අයන නිදහස් කිරීම සික්‍රටීන් මගින් උත්තේජනය වෙනවා. බයිකාබනේට් නිදහස් කරන්නේ සික්‍රටීන් මගින්. ඒතර ආමාශයෙන් ලැබෙන ආමලසය බයිකාබනේට් අයන නිසා උදාසීන තත්වයකට පත් වෙනවා. උදාසීනීකරණයට ලක් වෙනවා. ඔන්න ඔය කාරණා ටික අපි කිව්ව දරුවෝ. බලමු අපිට තව මොනවද දැනගන්න තියෙන්නේ කියලා. අවසාන වශයෙන් මෙන්න මේ දේවල් ටික දැනගන්න ඕනේ. ආමලසය මේද මගින් පොහොසත් වූ විට ආමලසය මේද මගින් පොහොසත් වුණාම ග්‍රහණීයෙන් නිපදවන කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් ඉහළ මට්ටම් හේතුවෙන් ආමාශයේදී ජීර්ණය හෙමින් සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න මේ කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් ආමාශයේ ක්‍රියාවන්ට කැමති නැහැ. කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් ක්‍රියාත්මක වුණොත් ආමාශය මත ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වෙනවා. හෙමීට සිද්ධ වෙන්නේ. එහෙම වෙන්නත් බලපාන්නේ ආමලසය මේදයෙන් පොහොසත් වෙච්ච වෙලාවට. එහෙම වෙලාවකදී මේ ග්‍රහණීයෙන් නිපදවන කොලිසිස්ටෝකයිනින් සික්‍රටීන් ඉහළ මට්ටම් වලින් ආමාශයේදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය සෙමින් සිද්ධ කරනවා. පැහැදිලිද? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හෝමෝන ආමාශය මත ක්‍රියා කරලා ආමාශයෙන් සිද්ධ වෙන ක්‍රමාකුංචනයයි ආමාශයික යුෂශ්‍රාවයයි නිෂේධනය කරනවා. ඒ කියන්නේ මේ දෙන්නටම මේක පොදුවේ පුළුවන් කරන්න. සික්‍රටීන්ටත් කොලිසිස්ටෝකයිනින්ටත් දෙන්නටම ආමාශය පේන්න බෑ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ආමාශය මත ආමාශය බිත්තිය මත ක්‍රියාත්මක වෙලා ක්‍රමාකුංචනය නවත්තලා දානවා, නිෂේධනය කරනවා, දුර්වල කරනවා, අඩපණ කරනවා. ඒ වගේම ආමාශයික යුෂ නිපදවීම නිෂේධනය කරනවා. ආමාශයික යුෂශ්‍රාවය නිෂේධනය කරනවා. ඒ වගේම හෝමෝන ආමාශය මත ක්‍රියා කරලා ක්‍රමාකුංචනය නිෂේධනය කරනවා. ඔන්න ඕවා මතක තියෙන්න ඕන. හරි. කවුද හෝමෝන දෙක? කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටින්. ඒ දෙන්න මොකද කරන්නේ? ආමාශය මත ක්‍රියාත්මක වෙලා ආමාශයෙන් ක්‍රමාකුංචනය නිෂේධනය කරනවා. ආමාශයික යුෂශ්‍රාවය වීම නිෂේධනය කරනවා. පැහැදිලිද? හරි. ආමලසේ මේද මගින් පොහොසත් වෙච්ච වෙලාවකදී ග්‍රහණීයෙන් ශ්‍රාවය වෙන කොලිසිස්ටෝකයිනින් සහ සික්‍රටීන් ඉහළ මට්ටම් හේතුවෙන් ආමාශයේදී ජීර්ණ ක්‍රියාවලිය හරිම ස්ලෝ හෙමින් සිද්ධ වෙන්නේ. මේ හෝමෝන ආමාශය මත ක්‍රියා කරලා මොකද කරන්නේ? ක්‍රමාකුංචනය සහ ආමාශයික යුෂශ්‍රාවය නිෂේධනය කරනවා. මෙන්න මේ කාරණා ටික තමයි ජීර්ණ ක්‍රියාවලිය යාමනය සම්බන්ධයෙන් අපිට කතා කරන්න ලැබෙන්නේ. එහෙමනම් දරුවෝ අපි 5 වන ඒකකයේ දෙවන පාඩම් මාලාව සතුන්ගේ පෝෂණයේ 4 වෙනි පරිච්ඡේදයේ තමයි මෙහෙම අවසන් කරන්නේ. අපි 5 වෙනි පරිච්ඡේදයේ තුලින් සමබල ආහාර සහ පෝෂක ගැන විශාල කරුණු ප්‍රමාණයක් ඔබ සමග සාකච්ඡාවේ දෙන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් දරුවෝ අපි මේ පාඩමත් එක්ක එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.